එතකොට අපි ගැන කොහොමද හිතන්න ඕන කියන එක මෙයාට බැහැ. අපි මියුසික් කරන්න ගියා. අපි වළං හදන්න ගියා. මේ බලන්න තව එකක්. පෙන්ඩන්ට් එකක්. මේක උඩුපියන් ගල්ගේ කියන ගල්ගේ කල්තොට අපි සොයාගත්තේ කාබන් ඩේට් එක අවුරුදු 9950. අවුරුදු 9950කට කලින් චර්න් කියන ගල් වර්ගයේ පතුරක් අරගෙන ඒක හાર્ට් ෂේප් එකකට හදලා කඩලා සිදුරක් බෙදලා පෙන්ඩන්ට් එකක් හදනවා. මේ වගේ පෙන්ඩන්ට්ස් දෙකක් අපිට හම්බුණා ඒ කේව් ඉඳලා තව කිලෝමීටර් 7ක් විතර හැන් තව කේව් එකක් අපි හැරුවා. ඒකෙත් මේ වගේ පෙන්ඩන්ට් එකක් හම්බුණා. ඒ කියන්නේ මේක ස්ටෑන්ඩඩයිස් කරපු ප්‍රැක්ටිස් එකක්. ඒක රැන්ඩම් එකක් නෙමෙයි. ඒ කාලේ පිළිගැනීමක් තිබිලා තියෙනවා මේ වගේ කරපලඳන අපි ඒගොල්ලෝ හදනවා කියලා. ඒතර මේවා සිම්බොලික් ඔබ්ජෙක්ට්ස්. මේවට ෆන්ක්ෂන් එකක් නැහැ. මේවා සිම්බොලික්. ඒතර යම් කිසි සමාජයක් සංකේතාත්මක දේවල් හදන්න පටන් ගන්නවා කියන්නේ ඒ සමාජය සැලකිය යුතු විදිහේ ඉස්සරහට ගිය සමාජයක්. ඒ non utilitarian objects. මිනිස්සුන්ට තම ඕන කරන බඩු විතරයි. දිනදා ජීවත් වෙන්න. මේක නැහැ කියලා ජීවත් වෙන්න බැරි වෙන්නේ. නමුත් මේක නිෂ්පාදනය කරනවා. කියන්නේ symbolic objects. ඔන්න ඔතනින් පටන් ගන්නවා cognition කියන්නේ. කල්පනා කරන්න, ප්‍රජානනය කරන්න. ඒවට විශාල වෑයමක් ඕනේ. brain එක function වෙන්න ඕනේ. neural coordination එකක් ඕනේ. හිතන්න, තමා ස්වභාව ධර්මයෙන් නොදකින්න දෙයක් පරිකල්පනය කරන්න. ඒක biological process එකක්. ඒක තමයි මේ materials වලට පරිවර්තනය කරන්නේ. ඒතර මේ අවුරුදු 9000කට කලින් බලන්න මේ concept එක heart shape රතු පාට. ඉතින් මේවා ඔක්කොම හරිම romantic ideas. ඊළඟට මේ object එක. මේක pendant එකක්. මේ මොකද්ද? මෝරේගේ දතක්. ඒතර මෝරේගේ දතක් ගෙනල්ලා මැද විදලා ඒක කරේල. මේ වගේ මෝර දත් තුනක් හම්බුනා. එකයි ප්‍රොසෙස් කරලා තියෙන අර දෙක ප්‍රොසෙස් කරලා නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ මූදායිනට ගිහිල්ලා බලන්න ඕනේ. මූදායිනට ගිහිල්ලා මෝර දත් අරගෙන ඇවිල්ලා ගල් ගුහාවේ තමයි මේවා මැනුෆැක්චර් කරන්නේ. මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. මූදායිනට ගියා කියන්නේ කිලෝමීටර් 40ක් පිළිගරක් ඇඳලා 40ක් යන්න ඕනේ. ඒ 40 ගිහින් හරි මෝර දත් ගෙන මෝර දත් ගත්තේ කොහොමද? මෝරු ඉන්නේ ඩීප් සී. මෝරු මැරුණාම මොකද වෙරළට ගසන්නේ නැහැ. උන් ඩීප් සී යනවා යට. එතකොට මෝර දතක් ගේන්න නම් ඩීප් සී ඩයිව් කරන්න ඕන. එහෙම නැත්නම් මෝරුම මරන්න ඕන. මෝර දඩේම කියන එක සෙල්ලම් කරන්නේ. ඒකට ලොකු ටෙක්නොලොජි එකක්. කොහොම හරි මේගොල්ලෝ මෝර දත් ගෙනා. ඒතර එච්චර දුර ගිහලා මෝර දත් ගේන්න නම් මේකට විශාල සෝෂල් සිග්නිෆිකන්ස් එකක් තියෙනවා. ඒ කාලේ පිළිගැනීම. සමාජයට wealth, prestige, power කියන එක වෙන්නේ නැති මේක කරේලා ඉන්නකොට. එතන මේකෙන් පේන අපිට ක්‍රමානුකූලව මේ සමාජයේ පරිණාමයටපත් වෙනවා. මේ වගේ ආටිෆැක්ට්ස් දිහා බලනකොට මේවා ඔක්කොම අපි මිනිස්සු කරපු වැඩ. මේ තියෙන්නේ ඇබිලිටි අපි සොයාගත්ත සිමෙට්‍රි එක. පංචමාඩම සිමෙට්‍රි. මේක ග්‍රේඩ් 10 පොතේ තියෙනවා. පංචමාඩම සිමෙට්‍රි එක. මේක ගැන ප්‍රශ්නක් අහනවා ඔයගොල්ලෝ. මේ සැරේ ඊපාර වාර විභාගයට ආවොත් සබරගම පළාතේ. පංචමාඩම සුසාන භූමිය ගැන ප්‍රශ්නයක්. මේක රංජමඩම ඉස්කෝලේ වත්තේ තියෙන්නේ. අපි හැරුවා 1996 මේක හැරීමේ තියෙන ඔක්කොම funeral chambers. මැටි ගඩොල් හදලා පුච්චලා නෑ අවුවේ වේදලා ඒ ගඩොල් වලින් තමයි මේවා බැඳලා තියෙන්නේ. මේ බලන්න කිට්ටුවට ගත්ත ඡායාරූපය. පොළවේ යකට හාරලා වැලි ගල එනකම් එන්නේ බෙඩ් රොක් එක එනකම් හාරලා ඒ හරිය තියෙන සෑන්ඩ්ස්ටෝන් එක. එතන ඉඳලා අර අවුවේ වේදපු ගල් කියලා බැඳලා මැටි වලින්ම මේ චේම්බර් එක හදලා තියෙනවා. හදලා මේක ඇතුළට දරකොටන් දාලා පුච්චලා තියෙන්නේ ස්කෙලිටන් එක. මල සිරුර නෙමෙයි. පුච්චලා තියෙන්නේ ස්කෙලිටන් එක.
එහෙම කියන්න හේතුව තමයි එකක් අරණ දෙකක් තියෙනවා කියන්නේ. මේක ඇතුලේ දල්වපු ගින්න ප්‍රබල ගින්නක් නැමෙන බව පේනවා වටේ පරීක්ෂා වල පෙනිට්‍රේට් කරලා නැහැ හිට් එක. අනිත් එක සුමාත්‍රාවල අදත් ඉන්නවා කාරෝ බතක් කියලා ට්‍රයිබ් එකක්. ඒ කාරෝ බතක් වල ඒගොල්ලන්ගේ ඇන්සෙස්ටර් ඒගොල්ලන්ගේ මැරිච්ච අයගේ නෑදෑයන්ගේ ස්කෙලිටන් එක තමයි ක්‍රිමේට් කරන්නේ බොඩි එක නෙමෙයි. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මරුණාම කොහේ ෂැලෝ තැනක වලලනවා. සාමාන්‍ය කෙනෙක් අඩි 4ක් වලලන්න ඕනේ නැත්තම් නදේනවනේ. අඩි 4ක් යට කරන්න. අඩි 4ක් යට කරන්න. යට කරලා මේගොල්ලන්ට මොන හරි රිචුවල් එකක් කරන්න ඕන වෙලාවට. වසංගතයක් ඇති වුණොත්, නියඟයක් ඇති වුණොත්, කාගේ හරි පිටපතක් ඕන වෙලාවක මේගොල්ලෝ මේ මලවුන්ගේ ඇටසැකිලි ගොඩ අරගෙන මේ රිචුවල් එක කරලා තියෙනවා මේක ඇතුලේ නරකොටක් දාලා ඇට එකේ දිගා කරලා මේක කිලිනවා. ඊට පස්සේ ඇවිල්ුණාට පස්සේ ඒ අලු අරගෙන මුට්ටි වල දාලා ඒක මේ චේම්බර් එක ඇතුලේ තැන්පත් කරලා තියෙනවා. එහෙම තමයි ඇතුලේ පේන කළු පාටක පුරුෂකෝ අපි මේක ඇතුලේ තියෙන අඟුරු ගැවුවා කාල නිර්ණයට ඩේටින් වලට මේ සුසාන කුමිය පාවිච්චි කරලා තියෙන්නේ මීට අවුරුදු 3350කට උඩදී අවුරුදු 3350කට උඩදී මේ සිමෙන්ට් එක අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධෝත්පත්තිය සිද්ධ වෙන්න අවුරුදු 900කට කලින් 700කට කලින් බුදුහාමුදුරුවෝ උපදින්න අවුරුදු 700කට කලින් විජය කුමාරයන්ට අවුරුදු 700කට කලින් අපි අපේ ඥාතීන්ගේ සිරුරු ආදාහනය කළා සුසාන චාරිත්‍රය පවත්වලා තියෙනවා. එතකොට අපි මේ වළම් දිහා බලුවා මේ වළම් ඔක්කොම හදලා තියෙන්නේ සකපෝරුවේ. සකපෝරුව කියන්නේ බේසික් මැෂින් එකක්. යන්ත්‍රයක්. මොකද සකපෝරුවේ තියෙන සයන්ස්. මොකද සකපෝරුවේ තියෙන සයන්ස් එක ඒක කාරණා දෙකක් තියෙනවා. එකක් නෑ ඒගොල්ලෝ අතින් කරකවන සකපෝරු පාවිච්චි කරලා තියෙන්නේ. සකපෝරුව සයන්ටිෆිකලි එක්ස්ප්ලেইন කරන්න කිව්වොත් යමක් හයියෙන් කරගෙනකොට සෙන්ට්‍රිපෙටල් මෝෂන් එකක් එනවා. කේන්ද්‍ර අපසාරය නිසා. එතන මේගොල්ලෝ මොකද කරන්නේ මැටි ගොලිය තියලා කරකවනකොට ඒ එන සෙන්ට්‍රිපෙටල් මෝෂන් එක අතින් ෆෝස් එකක් දාලා සෙන්ට්‍රිෆියුජ් කරනවා. කරාම මොකද වෙන්නේ? ඒක ඔස්සේ වලද ඇඩගස් ගන්න පුළුවන් නම් ඒකට තියෙනවා ෆිසික්ස් වල සූත්‍රය. එතකොට බේසික් ෆිසික්ස් පාවිච්චි කරලා තමයි මේ වලක් නිෂ්පාදනය කරනවා. ඒක අපේ සයන්ස් තුන එක කිසිම සැකයක්. මොකද මේ සුසාන ගර්භයේ පුරුස්සලා තියෙන වහලා මෙහෙම කෝටු තියලා කෝටු උඩ මැටි ගහලා මේක වහලා මොකද තමන්ගේ ඥාතිය පිච්චෙන බලන්නේ නැහැ. ඒතර වහලා පුරුස්සනකොට ඇවිල්න්නේ කොහොමද? ඔක්සිජන් නැහැ. මේගොල්ලෝ කරලා තියෙන්නේ මොකද්ද මේ චේම්බර් එකේ සයිඩ් එකේ තියෙන සෙන්ටිමීටර් 9ක ඩයමීටර් එකක සිදුරක්. අපිට හම්බුණා මේක ඇතුලේ තිබිලා ඒ සිදුරට දාපු බටේ මැටි බටේ. ඒ කියන්නේ නිසකේම ඇතුලේ එළියෙන් එයා පම්ප් කරලා දෙනවා ඇතුලට. මයින් හමක් හරි බොම්බින් හරි මේ දැවෙනකොට වායුව ඇතුලට පම්ප් කරනවා. මේ අවුරුදු 3150කට කලින් දහනයට බලපාන්නේ ඔක්සිජන් වායුව කියලා යුරෝපය දැනගත්තේ 17 වෙනි සතවර්ෂයේ. අපේ මුතුන් මිත්‍ර දැනන් හිටියේ නෑ මේ 7 වෙනි ඔක්සිජන් හින්දා කියලා. නමුත් ඒගොල්ලෝ දැනන් හිටියා දහනය වෙන්න වායුව අවශ්‍යයි. මේක සයන්ස්. අපි ඒක දැන් අපි ඉතිහාස පොතේ ළමයිට ආඩම්බරයෙන් ඉගෙන අපි අවුරුදු 3000කට කලින් දහනයට බලපාන්නේ වායුවක් කියන එක අපි දැනගෙන හිටියා. මොකද ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රොජෙස්ටන් theory of combustion කියලා බලන්න ඉන්ටර්නෙට් එකේ ගිහින් අපිට ඉස්සර ෆිසික්ස් වල මේ උගන්වන්නේ මොනවාද ප්‍රොජෙස්ටන් වාදය. පිච්චෙන්නේ ප්‍රොජෙස්ටන් කියලා දෙයක්. පිච්චෙන දේ ඇතුළේ ප්‍රොජෙස්ටන් දෙනවා. ඒ නිසා තමයි ඇවිලෙන්නේ කියලා වාදයක් තිබුණා 17 වෙනි සතවර්ෂයේ. 17 වෙනි සතවර්ෂයේදී තමයි තේරුම් ගත්තේ දහනය සිද්ධ වෙන්නේ ඔක්සිජන් නිසා. ඊට අවුරුදු 3000කට කලින් අපේ රංචමණ්ඩලේ සබරගම් පළාතේ හිටපු අය දැනගත්තා දැවෙන්නේ වාතය නිසා. මේවා කවුරුත් සද්දෙට කතා කරන්නේ නැහැ. සද්දෙට කතා කරත් කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද ඔළුව
ඔක්කොම සයන්ස් වල වෙස්ටර්න් සයන්ස් නේද අර මිලිමීටර එකක් මූව් වෙන්න බෑ අපිට. ඒක හරි. වෙස්ටර්න් සයන්ස් උගන්වන්න ඕන ළමයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ ළමයි සිටිසන්ස්ලා කරන්න නම් අපි අපේ සයන්ස් උගන්වන්න. ළමයිට එහෙම දැනුමක් දෙන්න ඕනේ. පුතා ඔයාට තිබුණා ඔයාගේ හිස්ටරි එකේ සයන්ස් තිබුණා. දැන් ඔයා මේක ඉගෙන ගන්න. අපි මුදුන්විත මෙහෙම දේවල් කරලා තියෙනවා. සයන්ස් අකුණු සරණායක ගැන මුලින්ම සඳහන් වෙන්නේ මහාවංශේ. රුවන්වැලි සෑය හදනවා. රුවන්වැලි සෑය හදලා වජ්‍ර චුප්පටයක් දෙනවා. අකුණු ගන්නවා. කියන අකුණු සරණායක. අපි මෙහෙ උගන්වනවා ස්ථಿತಿ විද්‍යුතය ගැන මහා ලොකුවට කතා කරනවා. ඉතින් මේ මූලික බේසික් ප්‍රින්සිපල්ස් අකුණු සරණායක ප්‍රෙෂර් වොලියුම් ඒවා ඔක්කොම අපිට තියෙනවා. අවුකඩ පිළිවෙල හැදන්නේ කොහොමද මෙෂර්මන්ට්ස් ගන්න. ඒවා ඔක්කොම අපි දැනගන්න. සීගිරි වතුර වල වැඩ කරන්නේ කොහොමද හයිඩ්‍රොඩයිනමික්ස් තේරෙන්නේ නැත්නම්. නුවර වැවේ තියෙන වතුර ටික කඩාගෙන බිඳගෙන යන්නේ නැතුව හිමින් එළියට ගන්නේ කොහොමද හයිඩ්‍රොඩයිනමික්ස් ගන්න. සිස්ටම් ස්ලූස් එක හදන්න පුළුවන් හයිඩ්‍රොඩයිනමික්ස් ගන්න. ඒ ඔක්කොම අපි හදලා තියෙනවා. අර මහපාලි දානශාලාව ගාව තියෙන ලොකු වතුරුව. හාමුදුරුවෝ 5000ක් දානෙට වැඩිය කියලා පාහින් දීලා තියෙනවා. එයා දැක්කයි කියලා. අබේගිරියේ දවල් දානෙට 5000ක් හාමුදුරුවෝ වැඩම කරයි කියලා. ඒතර 5000ක් වැඩම කරාම දවල් 12ට කලින් දානෙ බෙදලා ඉවර කරනවා. 5000 කොහොමද අපේ ගෙදර 19ක් වැඩේවම තියන අමාරු අපි දන්නවා දානෙ බෙදාගෙන. අර ඒ දුවනවා මේ දුවනවා පුඩු කකුල වල කකුල වදිනවා පිටිකම් පෙරලනවා. ඒ 10 දෙනාට දාන බෙදන්න. 5000කට දාන බෙදන්න ගියාම කොහොමද තියෙන්නේ? කොච්චර ඩිසිප්ලින් වෙනවද? ඒ බත්තෝරුව ළඟ තියෙනවා ගල් පොරුව. ඒ ගල් පොරුව තමයි ඔරලෝසුව. සණ්ඩායම. ඒක තියෙන්නේ මැද්දේ කෝටුවක් හිටවුවාම ඒකේ ෂැඩෝ එක ඇවිල්ලා හරියට දවල් 12ට ෂැඩෝ එක අතට දානවා. ඒ කියන්නේ ඉරමුදුන් වෙනවා. එතකොට ෂැඩෝ එක බලාගෙන තමයි දම් බෙදන්නේ. ඒක අතුරු දහම් වෙන්න කලින් දාන බෙදලා ඉවරයි. අදත් අන්නේ සණ්ඩායම එක තියෙනවා අබේගිරිය මියුසියම් එකේ කියලා. ළඟදී මොරටුවේ සයන්ටිස්ට්ලා දෙන්නේ ලිව්වා එකගෙන පොතක්. ඒ කියන්නේ මේ සණ්ඩායම එක ඩිසයින් කරන්න නම් අහසේ තරුවල ගමන සහ සූර්යයා අතර තියෙන සම්බන්ධතාව ගැන කොතරම් විද්‍යාත්මක දැනුමක් තියෙනවා. ඒ ඉක්විනොක්සස් කියන්නේ අර ඩිරෙක්ෂන් කියනවා හිමින් වෙනස් වෙනවා. මොකද මේක අවුරුදු ලක්ෂ 7කට කලින් උතුර දකුණ මාරු වුණා පොළවේ. දැන් අපි උතුර කියන්නේ කලින් දකුණට. මැග්නටික් පෝල් එක වෙනස් වුණා. මොකද පොළවේ සමහර තැන්වල පරණ මැග්නටික් ෆීල්ඩ් එක ඉතුරු වෙලා තියෙනවා. ඒක බේස් කරගෙන අපි ජියෝමැග්නටික් රිවර්සල් කියලා ඩේටිං සිස්ටම් එකක් තියෙනවා. ආකියොලොජි එකේ. ඒ මැග්නටික් ෆීල්ඩ් එකට ගියාම කොම්පස් එක කරගෙන දකුණු පැත්තට. මොකද ඒ කාලේ උතුර තිබුණේ දකුණට යනවා. ඒ නිසා කොස්මික් වේව්ස් කියනවා අමුතුයි. වෙනස් වෙනවා. දැන් ඔය මහා හිමියෝගේ අයිසේජ් එක ගැන තියෙන තියරම් එක. මොකද්ද? මිලාන්කොවික් තියරම් එක. අපි යන්නේ සූර්යයා වටා ඉලිප්සේ. මේ ඉලිප්සේ එකපාරටම වෘත්තයක් කරලා දෙනවා. මීට අවුරුදු මිලියන 2.5කට කලින් වෘත්තයක් කරලා දෙනවා. ඒ වෘත්තයේ අරය හැටියට අරන් තියෙන්නේ ඉලිප්සේ දිගම පැත්ත. ඉලිප්සේ කොන මේ පැත්ත. එතකොට මොකද වෙන්නේ? අයිස් අපිට වින්ටර් එක එන්නේ පෘථිවිය ඉලිප්සේ එහා කොනේ යනවා. දැන් සූර්යයට ඈතින් යනවා. ඒතර සූර්යයට ඈතම තැන අරය හැටියට අරගෙන භ්‍රමණය වෙනකොට පොළවට ආවා. පොළවට එන සෝලාර් ඉන්සෝලේෂන් බජට් එක අඩු වෙනවා. ඉරුවෙටි අඩු වෙනවා සීතලක් කරලා. එතකොට මේ කොස්මික් ඉවෙන්ට්ස් කියනවා හරි විශාලයි. කොස්මික් ඉවෙන්ට්ස් කියනවා. හබල් ටෙලස්කෝප් එක ෆොටෝග්‍රාෆ් එකක් අරගෙන පබ්ලිෂ් කරා NASA එකේ. සකස් වෙමින් තියෙන නෙබියුලා එක. සූර්යග්‍රහ මණ්ඩලයක් සකස් වෙමින් තියෙනවා මගදී නිවිලා. ඒක ෆ්‍රීස් වෙලා තියෙන ආසේ. ඒ ෆොටෝග්‍රාෆ් එක පබ්ලිෂ් කරා NASA එකේ. හබල් ටෙලස්කෝප් එකෙන් ගත්තා. මේක පබ්ලිෂ් කරපු ගමන් චීනේ ඒකට උත්තර දුන්නා. චීන සයන්ටිස්ට්ලා කිව්වා මින් රාජසමයේ 10 වෙනි සතවර්ෂයේ පමණ මින් රජුගේ නක්ෂත්‍රය විද්‍යාඥයා මින් රජුරන්ට වාර්තා කළ දෙන එයාගේ ඔබ්සර්වේෂන් එක.
අහසේ අමුතු වස්තුවක් මම නිරීක්ෂණය කළා. එය හදිසියෙම අඳුර වෙලා නිවි ගියා. හබල් ටෙලස්කෝප් එක හොයාගත්ත රිසර්ච් නෙබියුලා එකේ කාලයයි මින් අධිරාජ්‍යයේ කාලයයි සම්පාදනය. ඒ කියන්නේ හබල් ටෙලස්කෝප් එකේ හොයාගන්නකොට ඉන්දියාවේ නක්ෂත්‍රකාරයෝ කියලා තිබුණා හැම එකක් හැදෙන්න කියලා කියලා. ඒ නිසා සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන එක හිතන්න එපා. මම ඔයගොල්ලන්ට මේ අපේ වැඩි ඉස්තර මහතුරුන්ට රෙෆරන්ස් එකක් දෙන්නම් කියවන්න. Fridge of Kafra. ඒ ඕතරේ නම. Fridge of Kafra. Tao Physics කියන පොත. ඔක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. Tao Physics. Fridge of Kafra ආගම කරන්නේ මොකක්ද? Western science and Eastern science අතර තියෙන වෙනස. ඒ සමහර අවස්ථාවල Western science ඉක්මවා Eastern science ඉදිරියට යනවා. මොකද දැන් Eastern science අභාවිතයි. නමුත් Tao philosophy එක ඇතුලේ තියෙන physics සහ Newtonian classical physics සහ Tao physics අතර තියෙන වෙනස. ඉතින් මේවා අපි මම ඒකයි කිව්වා දෙපොඩ වෙලාවේ අපේ এডুকেෂන් සිස්ටම් එක උඩුකුරු යටිකුරු කරනවා. කරලා අපේ දරුවන්ට මොනවද උගන්වන්න ඕනේ කියන එක අපි ඉස්සෙල්ලා තීරණය කරනවා. එහෙම කරන්නේ නැතුව මේ රට ඉදිරියට හදාගන්න බැරි වෙයි. මම කියමින් හිටියේ අපේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි අපිට අපේ වැඩේ කරගන්න ප්‍රමාණයට තිබුණා. අර බලන්න මංජුශ්‍රී භාසිත වාස්තු ශාස්ත්‍ර කියලා පොතක් තියෙනවා. ඒ පොතේ සම්පූර්ණයෙන්ම තියෙන ආකිටෙක්චරල් මෙෂර්මන්ට්ස් ගොඩනැගිල්ලක් හදනකොට විවිධ වර්ගයේ ගොඩනැගිල්ලට අවශ්‍ය කරන මිනි. මංජුශ්‍රී භාසිත වාස්තු ශාස්ත්‍රය ඉන්දියාවේ නෑ. ඒක අපේ එක. අපේ තිබිච්ච දැනුම වලදී. මේ ආදී වශයෙන් අපේ සයන්ටිෆික් පැත්ත ගැන අපිට කතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඔය අපි සෝන හොයාගත්ත තැන කිට්ටුව තියෙන කඳුකරය උඩරංශ මඩන. මේ ඒ උඩරංශ මඩන තිබිලා අපි මේ හවුස් ෆ්ලෝ එක ගේක ගෙබිම මතු කරා. මේ තියෙන ගෙබිම මතු වෙච්ච වෙලාවේ පේන හැටි ෆ්ලෝ එක ගල් අතුරුලා තිබිච්ච තැන. ඊට පස්සේ අපි මේක ඩ්‍රෝ කළා. මේ විදිහට තියෙන ඔය කළු පාටට තියෙන කණු වලවල් තිබිච්ච තැන. මේක වරිච්චි ගයක්. වරිච්චි ගයක්. මේක අවුරුදු 3125කට කලින් හදලා. වරිච්චි ගෙවල් තමයි මේ වගේ නිවර්තන කලාපීය රටකට සුදුසුම ගෙවල් ටයිප් එක. ඒක මම නෙමෙයි කියන්නේ ආකිටෙක්චර්. වරිච්චි ගේකට පුළුවන් මේකට පේපර්ස් 3ක් විතර පබ්ලිෂ් කරනවා. scientific papers. වරිච්චි ගේකට පුළුවන් වහින කාලෙට ටෙම්පරේචර් ප්‍රිසර්ව් කරන්න ඇතුලේ. ඒ වෝල්ස් උෂ්ණාධික කාලවලට මොයිස්චර් රඳලා තියාගන්න අවශ්‍ය කරන සීතල පවුර. ඒ නිසා අපිට එයාර් කන්ඩිෂන් ප්ලාන්ට්ස් ඕනේ නැහැ, ෆෑන්ස් ඕනේ නැහැ. වරිච්චි ගයක් ඇතුලේ ඉන්නවා. ඊළඟට ඉලුම් හරි මාන හරි සෙවිලි. මේ නිවර්තන කලාපීය රටකට ඕනේ ඒක. දැන් අපි මේක ඇතුලේ ඉන්න පුළුවන් මේ ෆෑන්ස් එක. ඉලෙක්ට්‍රිසිටි ගියොත් මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. පිඹ හිට වෙනවා මෙහෙම කරලා. අපි කොන්ක්‍රීට් දාගෙන ඇතුලේ කෘත්‍රිම වාතාශ්‍රය හදාගෙන ඉන්නේ. ඒවා හරිම ඉරෂනල් වැඩ. මේක හරි එක්ස්පෙන්සිව්. හරිම අපි මේ වලිකමාන ජීවත් වෙන්නේ. දත්ත කට හපාගෙන ඉන්නේ. ජීවත් වෙන්නේ. කොහොම අමාරුවෙන් මාසෙ ගොඩ දාගෙන ඊළඟ මාසෙට මාරු වෙන එක ගොඩ දාගෙන කොහොමම යන්නේ. හිතවත්තුගේ මගුල් දෙකක් ආවොත් ඒ තුන් දෙනෙක් මරුවොත් එහෙම අපි ඉවරයි. අපි භාගයට කරනවා. ආයාසෙන්වත් වෙන්නේ. මේ අපි හදාගත්ත අනවශ්‍ය ක්‍රමයක විශ්ලේෂණය. සුපර් මාකට්ස් වලට ගිහලා කවුන්ටර් එක ගාගෙන බලාගෙන ඉන්නකො. හිතෙන්නේම මේ හෙට ලෝකේ අවසාන වෙයි කියලා හිතනවාද මේ කට්ටිය අර ගන්න බඩු කියලා දැක්කා. අද මේක කාලා මැරෙන්නේ. ඔය ට්‍රොලිය තියෙන නෑ 3-4ක් කරන්න අනිත් ඒවා ඔක්කොම අවශ්‍ය නැති. ගිනි පෙට්ටිය ඕන වෙයි. පිටිපන්දම ඕන වෙයි. ඔයගේ සුළුසුළු කරගෙන ජීවත් වෙන්න ඕන කරන්නේ. අනිත් ඒවා ඔක්කොම ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක තමයි මෝල් කියන පද්ධතිය හදලා තියෙන්නේ. අපිව ගොනුන් ගන්නවා. සාක්කුවේ දෙනවා නිල් පාට රතු පාට කාඩ්. ණයකාරව කරන්න තිබු කාඩ්. ඒකේ ණය වෙවි රටේම තියෙන බඩු පටවගෙන ගිහලා එව්වා ගාලා කොලෙස්ටරෝල් නගගෙන
දොස්තර මාතුන්ට සල්ලි දීලා මම එහෙමයි පොලිසිය. ජීවත් වෙන්න මෙච්චර මහන්සි වෙන්න ඕනේ. ඕනන්නේ. ඇටිටියුඩ් චේන්ජ් එකක් අවශ්‍යයි. සරල ජීවත් වෙන්න කොහොමද? බැලුවෙන්න හිතන්න පුළුවන් මේවා කරන්න පුළුවන් වැඩද? කරපු රටවල් තියෙනවා. කරපු රටවල් තියෙනවා. මේ ළඟදී කටාර රාජ්‍ය මම හිතන්නේ මත්පැන් වල ටැක්ස් එක දෙගුණ කරා. මත්පැන් වල ටැක්ස් එක දෙගුණ කරා. කටාර වල හැමතැනම මත්පැන් කරනවා. මම හිතන්නේ මත්පැන් වලට 5ක් විතර තියෙන ටුවරිස්ට්ලා. ඒකෙන් ටැක්ස් එක ඩබල් කරා මොකද ඒවෙන් කියන ලෝකල්ස්ලා බලන්න. රටවල් හදන්න බැරි නෑ. රටවල් හදන්න පුළුවන්. එක දූපතක් මට දැන් හරියට නම් මතක නෑ. ඒ දූපත අනවුන්ස් කරා රජේ විවාහ උත්සව තහනම්. වෙඩින් ස්කෑම්. මොකද ඒ මුදල් ලැබෙවරයා කිව්වා මේක ආර්ථිකයට බලවත් පාන. ඒ නිසා විවාහ උත්සව තහනම්. දැන් අද විවාහයක් කියන්නේ ඉතින් මේ ඒකට ලෑස්ති වෙන්න අවුරුදු ළමයා උපදින දවසේ ඉඳලම ලෑස්ති වෙන්න විවාහයට. ඒ හෝටල් චාර්ජ් ශිල්පියෝ දැන් ප්‍රීෂූට් කියලා පටන් ගන්න මේක. එව්වට මෙව්වට එව්වම ඉතින් ඉවරයි. මේවා ඔක්කොම මෙහිමයි. රටක් හදන්න දැක්මක් තියෙනවා. අපි හුඟක් දිනු රටක් නම් මේවා අපිට පටන් ගන්න කරන්න යන්න පුළුවන්. අපි දියුණු නෑ. අපි දුප්පත්. ආධ්‍යාත්මිකවත් දුප්පත්, ආර්ථිකවත් දුප්පත්, හැම දෙයකම අපි දුප්පත්. දුප්පත් අපිට මේ ගැළපෙන නැති වැඩ කරන්න කියලා තමයි පාලකයෙක් ඉඳගෙන මේක හදන්න ඕනේ. මේ අනවශ්‍ය ඩෙමොක්‍රසි අපට ඕන කරන්නේ නැහැ. අපි ඩෙමොක්‍රටික්. මහා සම්මත රජු උපත් කරේ අපි. අපිට කවුරුත් ඩෙමොක්‍රසි කියලා දෙන්න ඕනේ නැහැ. අපි ඩෙමොක්‍රසි දානවා. අපිට සටන් කරන්න එපා කියලා කාටවත් කියන්න බෑ. ඔහුගේ යුද්ධ කාලේ කිව්වා නෑ යුද්ධේ දාන යුද්ධ විරෝධී. ඒ කියපු කට්ටියගේ හිස්ටරි කියවම අපි දන්නවා ඒගොල්ලෝ තමයි කිව්වේ if you want peace you must fight. ඒගොල්ලන්ගේ ෆිලොසොෆර්ස්ලා කිව්වේ ඔබට සාමය අවශ්‍ය නම් සටන් කරපළ. ඒගොල්ලෝ සටන් කරලා සාමය තියාගෙන ස්ථාපනය කළා අපිට කියනවා යුද්ධේ තමයි. මට කියන්නේ ලෝක සිද්ධියේ පෙන්නන්න පන්සිල් රැකලා අටසිල් රැකලා දිනුනේ තරට සෑම රටක්ම දිනුනේ යුද්ධ වලින් කුමන්ත්‍රණ වලින් පාප දිනුනේ. ඒ දිනුව අත්පත් කරගත්තට පස්සේ තමයි ඒගොල්ලෝ peace, human rights ඔක්කොම ගැන කතා කරන්නේ. යන්නකො යුරෝපයේ මියුසියම්ස් වල. රෝමානු සොල්දාදුන් මම ජර්මනියට ගියා වයිට් සොල්දාදුන්. ඇටසැකිලි තියලා දෙනවා මෙහෙන් ඇනිච්ච මෙහෙන් ඇවිත් ඔළුව වලට ගාලා මෙහෙන් ගාව මෙහෙන් මෙහෙන් ඇවිත්. කොයිතරම් පුරුදු දේවල්ගේ වයිට් වලගේ යුද්ධ කියන්නේ. ඒගොල්ලෝ අපිට දැන් උගන්වනවා ඩෙමොක්‍රසි පීස් මේවා විකාර. ස්වීඩනයේ ඉස්කෝලේ ළමයි උදේට ගියාම ළමයාගේ ඉස්සරහට ටීචර් අහන්නේ මොනවද පේරන්ට්ස්ලා බැන්නද? ගැව්වද? ඕකින් පොලිසියට රිපෝට්. ඔය ක්‍රමෙන් අපේ රටේ ඉඳලා ගෙනියන්න පුළුවන්. පත්තරයකට තිබුණ ඇඩ්වාන්ස් පන්ති ළමයි ටීචර්ව බහැරගෙන ගිහින් ත්‍රිවිලර් එකට. human rights. කන පැලෙන්න ගහලා හදන්න නැතුව මේ ළමයි රටක් ගෙනියන්න පුළුවන්. ඒ තව දේවල් මේ ඉස්සරහට. අපි තාම ගුරුවරු දැක්කම අපි පාරේ ගහනවා. අපිට ඕ ලෙවල් පන්ති උගන්වපු ගුරුවරු දැක්කම අපි තාම ගෞරවසවුන බය මේක අමුතු ගෞරවයක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වෙ තියෙනවද අද ළමයින්ට පාසල් වල? අද නෑ. මේ තාලෙන් මේ සමාජය ගෙනියන්න බෑ. ගුරුවරයෙක් ළමයෙකුට දඩුවම් කරාම යන්න එපා ගුරුවරයා හම්බ වෙන්න. අපේ මම එහෙම මට එහෙම වෙලා තියෙනවා. මම එක දවසක් මොකද්ද නැටුම් පාඩමේ වන්නම පාඩම් කරලා ඉඳලා කුටි කෑවා. කුටි ගාලා මම ගිහලා කම්ප්ලේන්ට් කරා. කම්ප්ලේන්ට් කරාම මට දෙවෙනි වර කුටි ගන්න උනා ගෙදර. මොකද වන්නම පාඩම් කරන්නේ ඉඳී තියෙන්නේ. අද කාලේ අම්මයි තාත්තයි එනවා ගැහුවොත් කියනවා.
කරන්න එපා. ගුරුවරු ඉන්නවනම් ගුරුවරු සාධාරණ ශිෂ්‍යයාට ආදරේ තරවන්න කරලා හදන්න ඕන. දෙමව්පියන්ට එපා ගුරුවරුන්ගෙන් අහන්න මොකද දෙන්නේ. ඉස්සර ගුරුවරු ගැන මම කියන්නේ දැන් ඉන්න ගුරුවරු ගැන මම දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ රටම විකාරයක් වෙලා දැන් තියෙනවා. ඉතින් ඒ නිසා මේක විකාරයක් වෙලා ඉන්න බෑ අපේ දරුවෝ සමාජයට යන්න බෑ ඊට පස්සේ. ඒ සමාජය හදලා දෙනවා වගේ අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේව හැමතැනම කතා කරන්න. සාකච්ඡා අපිට කරන්න පුළුවන් සුද්ධයක් ගන්න පුළුවන්. ඒ දේ කරන්න පටන් ගන්න ඕනේ. එහෙම හිතන එක හරිය අපිට වැදගත්. අර ටොරන්ටෝ එකේ දාලා තිබුණ රූපවාහිනිය මෙහා පැත්තේ දැන් අවුරුදු එකමාරකට කලින්. හවස වැඩ ඇරලා එනකොට ලොකු කටවුට් එකක්. ඒකේ තිබුණේ කළු පාටින් එක වාක්‍යයයි. හැංගීම් වලට වහල් වෙන්නේ. මේ කොළඹ ටවුන් එක වැරදි. ටොරන්ටෝ මාකට් එකට හැංගලා. හැංගීම් වලට වහල් වෙන්නේ. පස්සේ ඉතින් අපිට අක්කලා කතා කරලා සංස්කෘතික ලේඛකයන්ට කතා කරලා ඒක පැහැයක් කරනවා නයි කරුවා. මේ අද රට යන තැන. මම කියන්නේ මේ නීතිය දන්න පුරවැසියෝ ඉන්නවා නම් නඩු දාන්න මේකට. අර එක ඉන්ෂුරන්ස් කම්පැනියෙන් දාලා කරන කට් අවුට් එකක්. ඒකේ ඉන්නේ කවුද? ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. අර පොඩි ළමයන් අතේ තියාගෙන. තා පොඩි ළමයෙකුත් මෙහෙම අල්ලගෙන. ඊළඟට රූපේ තියෙනවා මෙහෙම ලොකු මේව එකක් දාලා ඇක්සිඩන්ට් වෙනවා හස්බන්ඩ්. මේ මොකද කියන්නේ? ඉන්ෂුරන්ස්. එතකොට ක්ලිනික් යන අම්ම කෙනෙක් මේක දැක්කොත් එහෙම මතක් කරනවා අනේ මහත්තයා මොන දෙයකද කියන්නේ කියලා. එයාට ෂොක් එකක් ඇති වෙනවා. එයා කියන හිතන්න ඕන. දුර්වල කෙනෙක් නම් එයාට බරපතල වෙන්න. ඉතින් මේ රටවැසියෝ කියන්නේ පිළිඩ පියේ ගන්නවා. මොකද බලන්න. මේකට ගිහිල්ලා කියන්න පුළුවන් මේක නීති විරෝධී දෙයක්. මේකට නඩු දාන්න පුළුවන්. ඒ කියන්නේ නඩු දාන එක සෙල්ලමකට නෙමෙයි නඩුවට බොහොම අමාරුයි. ඉරයට යන අමාරුම නැත්නම් පොලිසිය උසාවි හරියම. උඩේ ඉඩම්වස් කියන්නේ නඩු කියන්නේ. ඒ නිසා මෙහෙම ඉන්නේ. එතකොට මේ අපි අවුරුදු 3000 ගානකට කලින් ගෙවල් ඇදුවා. අපි පොතේ දැම්ම දරුවන්ට ඉගෙන ගන්න මෙහෙම ගියක් තමයි තිබුණේ ඒ කාලේ කියලා. මොකද මේ දැම්ම හේතුව අපි උගන්වන පාඩම් වල මේ ගාමුණු තරුවතුරට එන බණ කියන්න ගියක් තිබුණේ නැහැ. ශාලාවක් තිබුණේ නැහැ. මේ මැටියෙන් හදලා වේලලා තමයි මේ හදලා දුන්නේ. ඒක උළුවතෝලින් පුච්ච පිළිඳා මේ මොනවාද කාලපාසාද කියලා කියන කළු වෙච්ච ඉන්නවා කියලා බොරු කියනවා. මේ ගාමුණු වැඩ කරන්න අවුරුදු 900 1200කට කලින් මේකේ කුස්සිය ඇදලා එළියට කසල වතුර යන කාණුවකුත් තියෙනවා. මොකද නම ඈරුවා. කුස්සිය වෙනම පාටිෂන් කරලා ස්ටෝව් වෙනම කාන්තාවගේ කාමරේ වෙනම මේ පේන්ටඩ් පොට් එක මේකත් අපි ඉස්කෝලේ ළමයින් පොතේ දාලා තියෙනවා. ඉගෙන ගන්න කියලා වීල් එක හදපු මේ බලන්න මේ ගාප පාට අවුරුදු 3125ක් මම කි අද වෙනකන් තියෙනවා. රෙඩ් ඩොක්ටර්. රතු ගුරුවරු වලින් තමයි මේ පාට කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක කැරගෙනකොටමයි පාට කරලා තියෙන්නේ. ඒකට සාක්ෂි මේක තියෙනවා. ඉතින් මේ ටෙක්නොලොජි මේක පෝසිලින් ටෙක්නොලොජි එකට හදලා තියෙන්නේ. මේක වතුර බින්දුවක්වත් ඇබ්සෝබ් කරන්නේ නැහැ. වතුර වලින් නම් කෑල්ල. ඒ කියන්නේ මේක හරියම කම්පැක්ට් පියුරිෆයිඩ් ක්ලේ වලින් හදලා තියෙනවා. කැවලින් වගේ ක්ලේ එකකින් පොට් එකක තියලා හදලා තියෙනවා. ඒතර මේ වගේ දර්ශනීය දේවල් අපි ඔය කොයි කාලෙද? බුදුහාමුදුරු උපදින්නත් අවුරුදු 700කට කලින්. එතකොට මේ තිබුණේ ගේ ඇතුලේ තිබිච්ච මේ කොස්මැටික් උපකරණ. මේ කූර අයිලන්ඩ් එක පාට කරන කූර. මේක අදත් පාවිච්චි කරන ඉන්දියාවේ රූරල් ඒරියාස් වල කාන්තාව මේ ඇහි ලිඩ් එක පාට කරන්න පාවිච්චි කරන මේ වගේ කූර. ඒත් මේ පැත්තේ තියෙන්නේ රතු පාට සහ කහ පාට ඔක ගල්. මේවා උරච්චි කරලා තියෙන බවට සාක්ෂි පෙනෙන්න තිබුණා. මේ දෙක මික්ස් කරාම එන්නේ මේ හැම පාට. පවුඩර් එකක් වගේ ක්‍රීම් එකක් වගේ හදලා මේක ඇප්ලයි කරන්න පුළුවන් වලගොඩේ තුනී කරන්න. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් ලේයර් එකක් හැටියට. ඒතර මේකයි ගෙදරින් කාන්තාවගේ තිබිච්ච කොස්මැටික් උපකරණේ කාන්තාව කොහොමද ලිපිගුණේ. මේ කුවේණි නෙමෙයි කුවේණිගේ මී ආච්චි විතර කාලේ ඒවා. ආච්චිගේ ආච්චි. ඒ කාලේට අයිති දේවල්. ඒතර අපිට පුළුවන් ග්‍රාමීය කාන්තාවක් සහ මේ උපකරණ කාන්තාවකගේ මේ රූප ස්වභාව ඉල්ලයිටි සමාජය මොකක්ද? ඇයි හැම රූපේ පෙනුමට ඉඳ ඇත්තේ මොකක්ද එතන තියෙන ව්‍යාකරණය?
ඒක අපි සිද්ධියේස අපේ සමාජයේ පරිණාමයකට අපිට තේරෙනවා. අපේ හිතේ හැදලා තියෙන්නේ වැද්දෙක් වගේ දඩයක්කාරයෙක් ලේ පෙරාගෙන සත්තු එල්ලගෙන හැසිරෙන්න ඇති කියලා. නෑ මේවා මොනවද කියවෙන්නේ? මේවා සයන්ටිෆික් ඩේට්ස් මේවට තියෙන්නේ. ෆ්ලොරිඩා වල බීටා ඇනලිටික්ස් කියන ඉන්ටර්නැෂනල් ලැබ් එකේ මේවා ඩේට් කරන්නේ. ඉතාලම නූතන ඇක්සලරේටඩ් මාස් ස්පෙක්ට්‍රොමෙට්‍රි වගේ ක්‍රමවල. වියදම් අධිකයි නමුත් අපි ඒවෙන් කරන්නේ මේ කාලෙදී. එතකොට අපේ සමාජයේ මේ තියෙන තවත් ඒ වගේම මේ බෙරගල මේ සිමෙන්ට් මේ සෝන තුනේ බෙරගල මේක තමයි දැන් ලංකාවේ පරම අවුරුදු 4700 කට මේ සිමෙන්ට් එක හදලා දෙන්නේ මේ පළාත ආඩම්බර වෙන්න ඕන මේ බණ්ඩාරවල චර්ච් කන්දේ තියෙන සයිට් එකක් අවුරුදු 5400 කට ඩේට් වෙච්ච චර්ච් එක පිටිපස්සේ ඒකට කාර්ලා ඩේට් කරලා දෙන 5400 කට කලින් මිනිස්සු ගිහින් මේ හැම කන්දකම හැම තැනකම අපි මේ මෙතන බත්ගොඩට නිකන් සර්වේ කරනවා අල්දු මුල්ලේ මේ හපුතලේ බණ්ඩාරවල හරි ප්‍රසිද්ධයි බණ්ඩාරවලිය ඉන්ඩස්ට්‍රි කියලා එකක් අපි උගන්වනවා ළමයින්ට නෙවලොප් ටෙක්නොලොජි එක මේ පළාත තමයි අපේ සිවිලයිසේෂන් එක දියුණු වෙන්න මුල් උනේ මේ කඳුකරේ අහලා තියෙන කඳුකරේ යක්කු හිටියේ යක්ෂ කියලා කියන්නේ කවුරුද නෙමෙයි අපේ ඉන්ඩිජිනියස් නේටිව් මිනිස්සු. ඒගොල්ලෝ යකඩු කරන්න දක්ෂ වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට යක්ෂ කියලා කියනවා. ඒවට ප්‍රූව් කරලා තියෙනවා. මේ යකඩ හොයාගෙන තියෙනවා. යක්ෂ කියන්නේ කවුරුද නෙමෙයි. අපේ මුල්ම නේටිව් ඉන්හැබිටන්ට්ස්ලා හිටියේ මේ කඳුකරේ. අපි මැප් කරලා තියෙනවා විශාල සයිස් ප්‍රමාණයක්. අර අපි දැන් භගවන්තලාව පැත්තේ කොහෙට යන්න දැන් ප්ලෑන් කරලා තියෙනවා. ඒ කඳුවල ඔක්කොම හිටියේ අපේ ඉන්හැබිටන්ට්ස්. ඔය තියනනේ කප්පකේද සමන්ත කූටවරණාව කියන පොතේ තියෙනවා බුදුහාමුදුරු මයංගනට වැඩි වෙලාවේ කඳුකරේ හිටපු යක්ෂය බුරුතු පිටි මයංගනේ කියන්නේ. ඒ කියන්නේ අපේ නේටිව් වල. අපි ඒක දැන් ලොකු රිසර්ච් එකක් කරගෙන ඉන්නවා. ඒ දවසේ අපිට කියන්න පුළුවන් මේගොල්ලෝ කියන්නේ. මෙන්න බලන්න මේ සිමෙන්ට් මේ චේම්බර්ස් වල ෆියුනරරි චේම්බර්ස් වල තියෙන මැටි මුට්ටි වල මිනි අලුත් එක්ක තියෙනවා මෙන්න මේ බෝල ගල්. මේ බෝඩ ගාලා බරයි. පස්සේ අපි මොකද කළේ? මේවා හොයාගත්ත වෙලාවේ ඔය ගාමලා එනවනේ බලන්න මහත්තු මොනවද කරන්නේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ නිකන් ආවනවා. ඉතින් ආල්දුරු පොල්ලේ කොහොම ඇවිල්ලා වයසට දෙන්නේ. මහත්තු මොනවද හම්බුනේ කියලා මම පෙන්නන ගල්ලා ආවද අරව මේවා බලන් කෑලි මිනිහලු. ඊට පස්සේ මේක දැකලා මේ මොනවද? ඊපස්සේ මේ ගල් වගේ අපි දන්නේ නැහැ. පස්සේ ඒගොල්ලෝ ලියලා බලනවා අයියෝ මේවා අපි දන්නවනේ. අපිට හරි පුදුමයි. අපි මේ මාසයක් විතර හරලා පොඩගත්ත එක මේ මාමලා දෙන්න දන්නවනේ කලින්. අව මොනවද මේ? ඕවා මාර්ගෝ රාවණ ගුණ. අය කොහෙද දැක්කේ? අර කම්බෝන තියෙනවා. පස්සේ කොහෙන්ද යම් බලන්න කියලා පවුලේ තෝරේ අපි නැග හැබැයි එන්න. අර හාල්ලුම් මුලේ ඉදල් ගස්සින්නට පල්ලෙන් කම්බෝල මේ ගල් ඕන තරම් මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ? පස්සේ මේ සාම්පල් එකක් අපි ඇරියා පෙරදිනේ ජියොලොජි ඩිපාර්ට්මන්ට් එකටයි රේඩියෝ අයිසොටොප් සෙන්ටර් එකටයි මේකේ ට්‍රේස් එලිමන්ට් ඇනලිසිස් එකක් කරා XR එකට. පස්සේ ඒගොල්ලෝ කියන පෙන්නවා අපිට මේකේ තියෙන ඩොමිනන්ට් මෙටල් එක අයන්. පස්සේ අපි ජියොලොජිස්ට්ලා කියනවා මේ කොහෙද මේ අයන්? පස්සේ ඒගොල්ලෝ කියනවා මේවා නේටිව් අයන් නෙමෙයි මේ අයන් ෆෝම් වෙන්නේ මීටියොරයිට්ස් වලින්. මීටියොරයිට්ස් වැටුනම කඳුමුදුන් වලට ඒවත් එක්ක එන සමහරව පිච්චිලා එන බර්න් වෙලා යනවා. නමුත් සමහර ඒවා ගොඩක් ඈත කාලෙක වෙච්ච එකක්. මේ අද දකින්නව නෙමෙයි. එහෙම වෙච්ච කාලේ අහසින් වැටිච්ච ඒවේ තිබිච්ච මෙටල් තමයි මේ තියෙන්නේ. පස්සේ ඒක සත්‍යය කියන්නේ මොකද්ද? දැන් ওই පබහින්න පැත්තේ කම්මල් වල මිනිස්සු මේවා වුණ කරනවා යකඩ. ඒ මිනිස්සු මේවට කියන්නේ මොන යකඩ කියලා දන්නවද? හෙන යකඩ. ඒගොල්ලෝ කියන්නේ හෙන ගහනකොට වැටිච්ච යකඩ. ඒතර ඒගොල්ලන්ට පරම්පරාවෙන් ඇවිල්ලා තියෙන මතයක් මේවා අහසින් වැටෙන යකඩ. අද ගිහලා අහන්න පඹ ඉන්නේ කිචුනේ පැත්තේ මිනිස්සුගේ මොනයිද ඔය පිළිහදන්නේ ඒගොල්ලෝ කියන්නේ හෙන යකඩ වලින්. ඒතර ඒ ට්‍රැඩිෂන් එක ළඟ ආයෙත් ඉන්නේ මේ පඹ ඉන්නේ කිචුනේ පැත්තේ. අර අයන් ෆර්නසස් එක ඔක්කොම හොයාගත්තේ අර මේ කවුද ජිම්ජුලෙෆ් අර හුලම් වලින් වැඩ කරන්නේ. ඒක මේ පැත්තේ තමයි මේ අයන් ටෙක්නොලොජි එක තිබුණේ. මේ හරියට පෘතුගීසි අය නම් කරලා තිබුණේ සේරා ඩි ෆෙරෝ මේ කඳුවල. යකඩ හම් වෙන කඳුළු.
සංචෙස් කියලා මහත්මයෙක් ලියලා තියෙන ලියවිල්ල. ඒ ලියවිල්ල ලංකාව ගැන ඒක කියලා තියෙනවා මේ කඳු වැටේ. සේරාඩි ෆෙරෝ කියන නම ෆෙරස් තියෙන කඳු වැටේ. ඉතින් මේකෙදි විචායන් තමයි ස්මෙල්ටිං වලට පටන් ගත්තේ. අපි අඩුම තරමේ අවුරුදු 4000කට කලින් අයන් ස්මෙල්ටිං පටන් ගන්න තියෙන බව සහතිකයි. ඒ කියන්නේ සෙල්සියස් 1500ට මේක ෆර්නස් එකක් ඉහළට ගෙනල්ලා මේක කන්ට්‍රෝල් කරලා උඩු කරන්න ටෙක්නොලොජි එක අපිට තිබුණා. එහෙම වුණොත් නිකන් ඉන්ටර්නෙට් එකට ගිහලා බලන ලෝකයේ යකඩ අපි තමයි පරණ. අපි ගැන කියලා නෑ. නමුත් අවුරුදු 3600ක් යකඩ පරණයි කියලා ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මොකද අපිට අවුරුදු 4400ක් පරණ යකඩ අපිලා තියෙනවා. මොකද අපි මේක කරන්න පිළිගන්න කැමති නෑ. මොකද යුරෝපීයන් අපි මේ වැඩ බැරි ජාතියේ ලිස්ට් එකට දාලා තියෙන 26 වෙනි ස්ථානයේ අපි ඉන්නේ. එහෙම කට්ටියක් අවුරුදු 4000කට කලින් යකඩ මුකරයි කියලා පිළිගන්නේ නැහැ. නොගන්නයි න්‍යාය පත්‍රය හදලා තියෙන්නේ. නමුත් අපි අපේ රටේ මිනිස්සු දැනුවත් කරන්න ඕන ඒක අවුරුදු දරවත් කරන්න ඕනේ නැහැ. අපි අපේ රටේ මිනිස්සු දැනුවත් ඕගොල්ලගේ ට්‍රැඩිෂන් අපි යක්කු කියන්නේ අපි යකඩ මුකරයි. යක්කු, යකඩ, යබෝර යයන් පටන් ගන්නවා. කම්මල් වැඩ කරන මිනිස්සු ඉන්න ගම් වලට කියන්නේ යක්කුරේ කියලා. සිතියම් අහම්බරන යක්කුරේ කියලා ගම් 15ක් විතර දෙනවා ලංකාවේ. යා කියන්නේ යකඩ. අපේ අම්මලා ගෑනුදරුවෙක් එහෙම තනියම ඉන්නවා නම් කාමරේ තනි කරන්නේ නැතුව තනිය වළක්වන්න මොනවද කියලා යන්නේ. මෙට්ට යටින් ගිරේ තියෙනවා. යකඩ වලට තනි රකින්න පුළුවන්ද? ඇහුවේ නැද්ද? පුළුවන්. යකඩ නෙමෙයි තනි රැක්කේ යකඩ උණු කරපු මිනිස්සු තනි රැක්කේ. මේකට ආක්‍රමණය කරපු හැම වෙලාවකම අපිට තනි රැක්කේ යකඩ වැඩ කරපු මිනිස්සු. ඒ කියන්නේ නේටිව්ස්. තව ටික දවසක් පොතක් එළියගෙන බලන්න අපේ නේටිව් මූවමන්ට්ස් කොයි වගේද? පණ්ඩුකාභය රජය ලබා ගන්න හැටි නේටිව් කුමාරයෙක්. අලිබෝරු කියන්නේ පණ්ඩුකාභය පණ්ඩුවසදේට නෑය ඔක්කොම හදපු. අපි පොතේ පැහැදිලිව පෙන්නලා දෙනවා පණ්ඩුකාභය කියන්නේ. දීපවංශේ පණ්ඩුකාභය ගැන කියන්නේ කොහොමද දන්නවද? පණ්ඩුකාභය බලයෙන් නැත්නම් කියලා උදාහරණයක් දීපවංශේ පාලි පොතේ තියෙන්නේ පණ්ඩුවාසදේව රජුගේ 20 වෙනි රාජ්‍ය වර්ෂයේ පකුණ්ඩක නම් හොරෙක් මේ රටේ හිටියේ. පකුණ්ඩකෝ චෝරෝ. ඊට පස්සේ කියනවා පකුණ්ඩක නම් චෝරයා රාජ්‍ය පැහැරගත්තයි. පකුණ්ඩක නම් හොරා රාජ්‍ය පැහැරගත්තයි. මේ ගහන්නේ කාටද? නේටිව් නායකයෙක්. පණ්ඩුකාභය නෙමෙයි නම පණ්ඩකාභය. මහානා මහතුරු තමයි පණ්ඩුකාභය. ඒ නිසා ඉතිහාසය ඇතුලේ දේශපාලනය. ඒක අපි ඉදිරියේදී කතා. මහා සිරිලක තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එකේ මේක ලියන්නේ මහා විහාර වාසී නම් වචන මක්කා. මහා විහාර වාසීන්ගේ වචන මාර්ගයෙන් අපි ඉතිහාසය කියනවා. ඒ මොකද කියන්නේ? මහා විහාරයේ වාසය කරන අපිට ඕන හැටියට අපි ඉතිහාසය කියනවා. ඒක ඉන්ට්‍රොඩක්ෂන් එකේ කියනවා කලින් තිබිච්ච සම්ප්‍රදාය අතිවිස්තාරිතෝ කොච්චි හරි විස්තරිතයි අපි වගේ ටික සංකීර්ණේ සංක්ෂිප්තව දෙනවා අපි ටික කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනේම වැඩි කරා ඒගොල්ලන්ට වැඩි කියලා හිතන දේවල් කැපුවා. කපලා හදපු පොතකින් අපි ඉතිහාසය ඉගෙනගෙන ඉදිරියට යනවා. සහ රටට ඉතිහාසය කරනවා අනාගත පරම්පරාවට ඉතිහාසය. අපි ඒක ඉතාම ඉක්මනින් වෙනස් කරනවා. සැලකියුතු අභියෝග වලට ලක් වෙන්න වෙයි. අල්ලලා රිමාන්ඩ් කරන්නත් ඉඩ තියෙනවා. ඉතිහාසය විකෘති කරනවා කියලා. පොත් තහනම් කරන්නත් ඉඩ තියෙනවා. නමුත් කිව යුතු මොහොතේ කිවීම තමයි අපේ වගකීම. ඒ නිසා අපි තාම ශාස්ත්‍රීය ලෙස ඒ කාරණය කියනවා. උයේනිය පණ්ඩුකාභයගේ ඥාති මිත්‍රය. මොකද පණ්ඩුකාභයගේ නමම උයේනිය එකතැනක පාවිච්චි කරනවා. පණ්ඩක ගීතා. අපි රෙෆරන්සස් ඔක්කොම උටා දක්වලා ඉදිරියේදී පෙන්නන්නම්. අපේ හපංකම යකඩ උරු කිරීම යකඩ ටෙක්නොලොජි එක ඉන්වෙන්ට් කිරීම තමයි අපේ තියෙන විශිෂ්ටතාව. මොකද ඊට පස්සේ ඉන්දියානු ක්‍රමය අනුව යකඩ උරු කරන්නේ අඩු කුලවල. එක්ක වෛශ්‍ය එක්ක ශුද්‍රිය. ඒ නිසා ඉතිහාස රචනා කිරීමේදී අපේ නේටිව් අය සප්‍රෙස් කළේ වෙලා ඒ වෙනුවට ගත්තා ආර්ය කන්සෙප්ට් එක අරගෙන ඒ ඥාතිත්වයේ ලොකුකම් පෙන්නන්න.
මේක ඇතුලේ ජියෝපොලිටික්ස්, රිලිජියෝපොලිටික්ස් මහා ලොකු කතන්දරයක්. ඒ නිසා අපි ඒක ගැන විශේෂඥතාව දරනා හැටියට අපි ඒක निराකූල කරලා මහජනයාට හොඳට සරලව කියව ගන්න පුළුවන් පොතක්. අපි දැන් සම්පාදනය කරමින් ඉන්නවා කියන දේවල්. ගාක් දිගට කියන්නේ මම කියන්නේ වෙන වෙලාවක අපි සාකච්ඡා කරමු. මේ බලන්නේ යකඩ සොහොන් ඇතුලේ තියෙන හැටි යකඩ මුට්ටි කැලි ඇතුලේ අපි ප්‍රසන්ටේෂන් වලට මම ෆොටෝග්‍රාෆ් කළේ මේ තියෙන XRF ස්පෙක්ට්‍රම් එකක් මේ අයන් තමයි ඩොමිනන්ට් මැටීරියල් එක මේ ගල් වල තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ අයන් ස්ටෝන්ස් පාවිච්චි කරා කියන එක හොඳටම විශ්වාසයි. අයන් ස්මෙල්ටිංగ్ මේගොල්ලෝ පටන් ගන්න ගියා කියන්නේ. ඒ නිසා තමයි මේ ශිෂ්ටාචාරය මෙච්චර ඉක්මනට ආවේ. මේ ගල් වල වැඩ කරන්න පුළුවන් අයන් නැත්තම් බෑ, කටාරම් කොටන්න බෑ, පිළිම කොටන්න බෑ. යකඩ ඕනේ ඒකට. යකඩ නැත්නම් කොහොමද ප්‍රයෝග කරන්නේ? අනුරාධපුරේ කියලා බලන්න ඔය ගඩොල් කැමි හැම එකක්ම යකඩේ ගල් වැද්දා. ඒ කියන්නේ අපේ නේටිව් අය කරපු ගල් කැමි උඩින් ඉන්දියන් ආభాසයෙන් ගඩොල් කැමි. පස්සේ කාටද? අපි ගල් වැඩ කරපු අය. අපේ ළඟදී අවුරුදු පිළිමේ වෙඩස්ටර් එකේ මට නගින්න පුළුවන් වුණා රිසර්ච් වැඩකට. ඒ ශ්‍රීපාදයේ මෙහෙම තියනවා. ශ්‍රීපාදයේ මැද්දේ තියෙන සිදුරක්. හරියට නහයෙන් වැටෙන වතුර බින්දුව වැටෙන්නේ සිදුරට. එච්චර mathematically proportions හදන්න මොනතරම් ටෙක්නොලොජි එකක් තියෙනවද measurements මේ ගලක ඒ තරම් සියුම් විදිහට ඒක නිර්මාණය කරලා තියෙන mathematics. එතකොට ඒවා කරන්න measurements තියෙනවා proportions මේ ආංගුලි වලින් නෙමෙයි ලියද ආංගුලි ඇඟිල්ලේ ප්‍රියන ඒවට අපිට තනවා මිමි ඒවයින් අපි ඔක්කොම හපක්කම් කරේ. සමහර මේ මාතුරුලා අහලත් ඇති අපේ රජවරු මේ කිලෝමීටර් කණුවගේ පාර හිටවල දුන කණු. ඒවට කියන්නේ ගාවත කණු. ගව්වෙන් ගව්ව කණු හිටවල. මේ කණු හම්බලා තියෙනවා. රුහුණේ වැලිගත්තේ ඉඳලා බුද්ධලකට හම්බලා තියෙන ඒ කණු. ඒ වැලිලා තියෙන ගාවත කණු. ගව් කණු. ගව්වෙන් ගව්වට කණු හිටවල තියෙනවා. නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපියුත් කොටලා තියෙනවා. ඒක වෙන කතාවක්. කොහොම හරි එහෙම අපි එහෙම පිට පුරට බලන්න වන්වත්පුරේ කියලා හතර පැත්තට යන තියෙන පාලක් ගල් පාලක් එක මල්ලවපුරේ ක්‍රොස් කරන්න හදපු ගල් පාලක් එක. හරි අපේ බ්‍රිජස් අතර ටෙක්නොලොජි. ඉතින් අපි අනිත් සෑම ජාතියකටම සමාන වෙන විදිහට ජීවත් වෙන්න ලෝකේ අපිට හැම දෙයක්ම තිබුණා ටෙක්නොලොජි එක. ලෝකේ පළවෙනි ඩිප්ලොමැටික් මිෂන් එක රාජ්‍ය තාන්ත්‍රික ගමන කරලා තියෙන ලංකාව. පළවෙනි රජබාහු රජු චේර රටේ ඉන්දියාවේ චේර රටේ පත්තිනි දේවාලයක් විවෘත කිරීමේ රාජ්‍ය උත්සවයට සහභාගී වෙච්ච බව චේර සෙල්ලික් වල පෙන්නලා තියෙනවා. පළවෙනි රජබාහු ප්‍රධාන අනුත්තා හැටියට මේ රටේ යනවා. අපිට ඩිප්ලොමසි උගන්වන්නට වෙන කට්ටිය. අපි පළවෙනි වතාවට ලෝකේ රජ කෙනෙක් තවත් රටක විශේෂඥයෙක් හැටියට යනවා රාජ්‍ය උත්සවයක විවෘත කිරීම. මේවා අපිට ඊළඟට වාතිකාවේ රජුගේ කාලේ අපේ ඇම්බැසඩර්ස්ලා දෙන්නෙක් යනවා ක්ලෝඩියස් රෝමේ රාජ්‍ය සභාවට ඇම්බැසඩර්ස්ලා. ඒක එහෙ වාර්තාවක්. ආවයි කියලා වාතිකාවේ ඇම්බැසඩර්ස්ලා දෙන්නේ ග්ලාස් බීට්ස් කියන වීදුරු බබළු ගෙනියන්නේ. ගුවන්විදුලිසෑය පූජාවට. එතකොට අපිට ඩිප්ලොමසි ගැන, ෆොරින් පොලිසි ගැන, ටැක්සේෂන් ගැන අපිට විශාල අත්දැකීමක් එළි වෙනකන් කතා කරන්න පුළුවන්. ඒ නිසා මේකෙන් මොටිවේට් කරන්න ඕන අපි අපේ පුංචි දරුවෝ. ඔයාගේ රට, ආගේ රජවරු මෙහෙමයි කරේ, පාලකයා කියන්නේ මෙහෙම කෙනෙක්. එතකොට ඒ දරුවෝ හරි තීරණය ගනි ඉදිරි කාලෙදී. වෙන බලන්න මේවා කවුරුත් දැකලා නැහැ. මේ මොනියුමන්ට්ස්. මේවා තියෙන්නේ අනුරාධපුරේ ඉඳලා තිරිකුණාමල යන පාරේ වරුපතන පවුකල ගියාම මොරවැව කියලා හම්බෙලා ඉස්සර එල්ටි කියන්නේ සුදාන් දෙච්ච ප්‍රදේශය. මේ විශාල ගල් තුනක් උඩ තියලා තියෙනවා. මේවා බලන්න බෑ 10 දිනකට. උතරම් විශාලයි. අපේ ළමයි ස්ටෝන් හෙන්ජ් ඇවබරි ගැන ඉගෙන ගන්නවා මේ මොරවැව තියෙන ගැන ඉගෙන ගන්නවා. උගන්නන්නේ අපේ රටේ 100ක් ගත්තොත් 99ක් දැකලා නැහැ. කිලෝමීටර් 7න් 8න් 9න් මේ තැන් තැන් වල මේවා හිටවලා තියෙනවා ගල් උඩ. මේ බලන්න මේ ඔක්කොම ගල් උඩ තියලා තියෙනවා.
මොනවද මේ? අවුරුදු දෙකක ස්වාමීන් පස්සේ අපිට හොයාගන්න පුළුවන් නම් මොනවද කියලා. මේ අකුණු සන්නායක. ඒ විශාල තැනිතලාවේ උස් තැන්වල ගල් තුනක් උඩ මෙහෙම විශාල ගලක් එලින් කරලා තියෙනවා. මේ ගල් වල ඇතම් ගල් වල මුදුනේ තියෙනවා අයර්න් රොඩ් එකක්. දෙතුන් පාරක් මේවට හෙන වැඩිලා. ඒ කියන්නේ අර විශාල තැනිතලාවේ මිනිස්සු හේන් කොටනවා, කුපුරු කොටනවා, මොන්සූන් රේන්ස් එන කාලෙට විශාල තණ්ඩර්ස් එනවා. අදටත් මැරෙනවා 10 මොන්සූන් කාලේ. නමුත් අපේ මිනිස්සු මොකද කරේ? මේවා කෙලින් කරලා තිබ්බා. තැන් වල මේවට තමයි ඒවා ඇට්‍රැක්ට් වෙන්නේ. ඊට පස්සේ ස්තූප හදනකොට මේ කල්ම තමයි ගෙනල්ලා යූපර්ස් සම්ප කියලා අර ගර්භයේ වැන්ද කෙලින් කරලා තිබ්බේ. ඒවා හෙනවලින් ආරක්ෂා කරනවා. එතකොට මේ අපි කරන්නේ අද මේ හරිය ලේසියෙන් කරන්නේ. දැන් වේදි කලාවේ මිනිස්සු මැරෙනවා නම් ඕකට තියෙන ඔය ටයිල් දාගෙන මෙයාක මිෂන් දාගෙන රිසර්ච් කරන්න ඕනේ. මේ නිදර්ශන ඉතුරු කරලා තියෙනවා. මේ ගල් ඕන කරන් තියෙනවා. මේ ගල් ටිකක් ගෙලින් ගල්ලා මේවා කරා. මේක මම ලෙක්චර් එකක් කරනකොට මට ඉංජිනේර කෙනෙක් කිව්වා පොඩක් බලන්න ඔය ගල් තුනක් උඩ තියෙන වැඩි මොකද කියලා මට නිකන් කල්පනා වෙනවා. බලන්න පොඩක් ගිහිල්ලා මෙහෙම වෙන්න පුළුවන් මේකට. එයාගේ සජෙෂන් එක. යබර නෙමෙයි අයන් ස්ටෝන්ස් ගෙනල්ලා මේ ගල් තුන ASCII ගොඩ ගහලා තියෙනවා. හෙනක් වදිච්ච ගමන් මොකද වෙන්නේ? ඒ ඇම්පියරේජ් එකට අර ඔක්කොම යකඩ ගල් මේල් වෙනවා. කොයිලින් ටෙක්නික් කියලා ක්‍රමයක් තියෙනවලු දැන් හදලා ඒ වගේ ලොකු ස්පාර්ක් එකක් ලොකු කරන්ට් එකක් දීලා අයන්ස් ස්මෙල්ට් කරනවා. මට ඒක දැනගත්තට පස්සේ යන්න හම්බුනේ බලන්න මොනවා හරි තියනවාද ඒ සලකුණු කියලා බලන්න. එයා කිව්වා සමහරවිට මේ ගල් තුනක් තියලා ඉඳ හදලා තියෙන්නේ ඒක ඇතුලේ මොනවා හරි හાર્ඩ් මැටීරියල් එකක් මෙල්ට් කර ගැනීමේ අපේක්ෂාවෙන් වෙන්න පුළුවන්. බලමු අපි. නමුත් මේවා අපේ ටෙක්නොලොජි බලන්න මේක කලාවේ පාමුල තියෙන විශාල සැටලයිට් ඩිස්ක් එකක් වගේ ප්ලේට් එකක්. අර යට මිනිස්සෙක් ඉන්න ස්කේල් එක බලන්න පුළුවන්. ඒකක් ගල් තුනක් උඩ තියලා තියෙනවා. අපි දන්නේ නැහැ මොන හරි කොස්මික් සංනිවේදනයක් කොස්මික් සිග්නල් එකක් මේගොල්ලෝ රිසීව් කරලා කියලා අපි දන්නේ නැහැ. නමුත් මේකේ පර්පස් එක මොකද්ද? මේකට මේ තරම් එනර්ජි එකක් ගන්නයි. මේ වගේ ප්ලේට් එකක් මෙහෙම හදලා තියන්නේ ගල් තුනක් උඩ. මේවට මොන හරි පර්පස් එකක් තියෙනවද? මේවට අපිට හරියට සයන්ටිස්ට්ලා මේ වගේ වැඩ කරන්නේ. ආකියොලොජිස්ට්ලා මේක හොයාගන්න පුළුවන්, රෙකෝඩ් කරන්න පුළුවන්. නමුත් මේකට ෆිසික්ස් ඒ වගේ ෆිසික්ස් දන්න විශේෂඥයෝ අපිට අවශ්‍යයි. මේ වගේ රිසර්ච් කරන්න. ඉතින් මේ වගේ විශාල උරුමයක් අපේ ඉතිහාසයේ තියෙනවා. මේ තියෙන හල්දු මුල්ලේ මේ ඉස්කෝලේ පාරේ හම්බෙච්ච සිමෙන්ට්‍රි එක මේක අවුරුදු 3750ක්. මේක හරි ලස්සන කතාවක් තියෙනවා. මේ උඩ සොහනේ ආරම්භකට අපූර්ව පුරවස්තුවක්. ලයන්ලාගේ ප්‍රිය පුත්‍රය. මේ සෝනේ ඇතුළේ. පස්සේ දෙලේ ගානේ නිම තියෙන කාරණේ මේ සෝනේ ඇතුළේ තියලා බියර් බෝතලයක් ගන්නනේ. හිස්. පස්සේ ඔයාලගෙන් කතා හොයාගන්න පුළුවන්. මේ ප්‍රාදේශීය සභාවෙන් මේ පාරට තාර දානකොට ගල් රෝලක් දාලා ගල් රෝල මේකේ එරිලා. එතන සොෆ්ට් නේ. පස්සේ උඩට ඇදලා බලනකොට මෙතන වලංකටු එන්න තියෙනවා. පස්සේ ඒ වැඩේ නවත්තලා රෑ බියර් බෝතල් දෙක තුනක් ගෙනල්ලා ඩ්‍රයිවරුයි ලීනරුයි මේක හාරන විතරක් හාරන. ඉතින් මේකේ තියෙන මිනිහගේ මුට්ටිනේ. පස්සේ මොකුත් නැහැ බෝතල් ටිකක් දෙක ඇතුළට දාලා අවදාලා වැහුවා. හිතන්නේ මේක ආයෙ කවුරු හරි කියලා. පස්සේ ඉතින් කොහොම හරි මේ බියර් බෝතල් පැත්තකට දාලා යට එක හාරලා ඩේට් කරා. අවුරුදු 3750කට පැරණි කාලයක මේ සිමෙන්ට්‍රි එක පාවිච්චි කරලා තියෙන හල්දුන්නේ. එතන මේ කඳුකරේ හිටපු මේ ප්‍රභූවරු එලික්ස්ලාගේ සොහොන් තමයි මේ අපිට පේන්නේ. කියන්නේ අපේ යක්ෂ ක්ලෑන් එකේ ප්‍රභූවරුගේ සොහොන්. මේ තියෙන්නේ බෙරගල පල්ලෙහා කල්පහනවත්තේ අපි හරපු සොහොන මේවා පේනවා හොඳට මේ වලංකඩ. මේක ඇතුලේ යබර ගෑලික් තිබුණා. අයන් ස්මෙල් කරාට පස්සේ එන ඉම්පියුරිටි එක. ඉම්පියුරිටි එකේ එන රෙමිනන්ට් එක ඒකත් අපිට හම්බුණා. මේක තමයි පරණ සොහොනයක් අපි හොයාගන්න තියෙන්නේ. කියන්නේ පරණ මිනිස්සු පිට වෙන්නේ හිටියේ. මේක ටෝටල් ඔයාලා බලද්දී මේ ඇති මේ සිමෙන්ට්රිස් තැන් මිනිස්සු බය වෙලා කියන්නේ නැහැ. නැත්නම් මේ අනිවාර්යයෙන් තියෙනවා මේ කඳු බෑවුන. මේක. ඔයාලා බලන්න වටිනවා.
ඊළඟට මේ තියෙන ඉබ්බන් කටුවේ සිමෙන්ට් එක මේක ක්‍රිස්තුපූර්ව 750 400ක ඩේට් උනේ. එතන විජය රජු වෙන්න අවුරුදු 300කට කලින් මේ සිමෙන්ට් එක පාවිච්චි කරලා තියෙන්නේ. මේක අපි 1986 87 අපි මේක හැදුවේ. 87 නෙමෙයි 88 මේක හාරන්න කරගෙන මේක පොළවේ වැහිලා තිබුණ හාරලා විශාල අක්කර පහක් විතර ලොකු සිමෙන්ට් එකක්. පොරලි කනත් විතර ලොකු සිමෙන්ට් එකක්. මේක අපේ ඉන්ඩිජිනියස් එලිට්ස් ලගේ එකක් එලිට්ස්ලා කියන්නේ හේතුවක් තියෙනවා. මේ දෙක ඇතුලේ තිබුණ හම්බෙච්ච නෙක්ලස් එක. එක තිබිලා හම්බෙච්ච නෙක්ලස් එක. මේ නෙක්ලස් එකේ තියෙන බීඩ්ස් කාර්නීලියන් කියන ස්ටෝන් එකකින් හදලා තියෙනවා. කාර්නීලියන් මේ රටේ නෑ. කාර්නීලියන් දෙන්නට ළඟම ඉන්දියාව. ඩෙකන් රීජන් එක. බොහෝ විට මේ බීඩ්ස් ඔක්කොම ඉම්පෝට් කරන්න ඇත්තේ ගුජරාට් පැත්තෙන්. ගුජරාට් වල ලොකු වරායක් තිබුණා. ඒ වරායෙන් එන අපි බීඩ්ස් මේ තියෙන්නේ. බලන්න මේක අද කැලණි යුනිවර්සිටි එකේ ටීචින් මියුසියම් එකේ තියලා තියෙනවා. මේක දැක්කොත් හිතන්න බෑ මේක විශ්වර පරණ එකක් කියලා. මේක මිහිඳු හාමුදුරුවන්ට අවුරුදු 150කට කලින්. මේ රටේ හිටපු එලිට්ස්ලාගේ කවුරු හරි කෙනෙක් පාවිච්චි කරපු ලස්සන මාලයක්. මේක දෙනවා ඔනික්ස් කියලා බීඩ් එකක් ඔය නිල් පාට සුදු පාට පෙපර්මින්ට් එක වගේ බීඩ් එක ඔක්කොම පිටරටින් ගෙනල්ලා තියෙනවා. ඒක පාවිච්චි කරපු එලිට්ස් බලන්න මේකේ තියෙන ප්‍රෙස්ටීජ් එක මේ වගේ එකක් පළඳින කෙනෙක්ගේ ප්‍රෙස්ටීජ් එක කොහොමද වෙන්න ඕනේ? මේ ආටිෆැක්ට්ස් වලින් කියවන කතන්දරය. ඒ කියන්නේ අපි මේක ආවරෙන් එන්නත් කලින් ඉම්පෝට් කරපු බීඩ්ස් වලින් මාල දාගෙන ඉන්න කට්ටිය. ඒ විතරක් නෙමෙයි. දැන් අපිට හිස්ටරි කියන එක මෙහෙම ලයින් අප් කරන්න පුළුවන්. මුලින්ම හෝමෝ සේපියන්ගේ අරයිවල් එක. ඊට පස්සේ යා කන්ටිනියු වෙනවා. ඊට පස්සේ ඔය ටෙක්නොකල්චරල් චේන්ජ් එකක් වෙනවා මේ අවුරුදු 6000කට විතර උඩදී. මොකද අපේ ක්ලයිමේට් එකේ පොඩි ෆ්ලක්චුේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ රේන්ෆෝල් එක වැඩි වෙලා ටෙම්පරේචර් එකක් අඩු වෙලා ඔහොම පොඩි දෝලනයක්. ඒකෙදි වෙන්න පුළුවන් දේවල් තමයි ඉන්සිපියන්ට් ප්ලාන්ට් ප්‍රොසෙසින් ප්ලාන්ට් වැඩිපුර දැක්කා මිනිස්සු ඇට ජාති කන හැටි අයන් ඉන්වෙන්ෂන් එක අපි දැක්කා අයන් ඉන්වෙන්ට් කරන හැටි පොටරි මැනුෆැක්චර් වලන් හදනවා ප්ලාන්ට් ඩොමෙස්ටිකේෂන් දැක්කා මෙහෙම ප්‍රොබබ්ලි ඔරයිසස් එක වී ඊළඟට සිඩෙන්ටිසම් එක තැන ඉන්න. ගෙවල් එහෙම හදනවානේ. එක තැන ඉන්න සංචාරය වෙනවා. ඊට පස්සේ මීට අවුරුදු ක්‍රිස්තුපූර්ව 1000 කියන්නේ මීට අවුරුදු 3000ක උඩදී ඉන්දියා සාගරයේ නොයෙක් වෙළඳාම් කටයුතු දිනන වෙනවා. එතකොට කල්චරල් ඇසිමිලේෂන් එකක් වෙනවා. විදේශිකයෝ වෙනවා, විදේශික භාණ්ඩ උපමාන වෙනවා, පොපියුලේෂන් මයිග්‍රේෂන්ස් ඇති වෙනවා. නොයෙක් දේවල් වෙනවා. ඇත්තටම පොපියුලේෂන් මයිග්‍රේෂන්ස් පහුගිය අවුරුදු 10000කට විතර වෙලා තියෙනවා. මේ වාර බලංගොඩ බෙල්ලන්විල පැලසෙන් හම්බුන බල්ලාගේ කටු. කැනික් ෆැමිලියාරිස් බල්ලෝ වයිල්ඩ් කැනික්ස්ලා අපේ රටේ නැහැ. කැලේ ඉන්න බල්ලෝ අපේ නැහැ. කැලෑ බල්ලෝ. ඒගොල්ලෝ ඉන්නේ සවුත් ඊස්ට් ඒෂියාව. වයිල්ඩ් කැනික්ස්ලා. ඉතින් ඩොමෙස්ටිකේට් කරේ සවුත් ඊස්ට් ඒෂියාව. ඒතර අවුරුදු 6000කට කලින් බලංගොඩ බල්ලෝ ඉන්නවා කියන්නේ බල්ලෝ එන්න ඕන සවුත් ඊස්ට් ඒෂියාවට. බල්ලෝ නිකන් එන්නේ මිනිස්සුත් එක්ක ඉන්නේ. ඒ මිනිසුන් දෙක ආපු බල්ලෝ තමයි මේ හම්බුණා කටු නිල්ගලක් හම්බුණා බල්ලන්ගේ කටු. ඒ බල්ලෝ දැන් නැහැ. දැන් ඉන්නේ වෙන බල්ලෝ යනවා. මොකද නගුට කැරකිච්ච බල්ලෝ. අපි කියන්නේ උණපුරුකේ දැම්මත් බල්ලුණාට දිගාරන්න බෑ. දැන් එහෙම බල්ලෝ නෑ පාර. දැන් ඉන්නේ ස්ටේට් බල්ලෝ බල්ලෝ. සහ මේ පිටිපස්සේ ස්කර්ට් එක වගේ තියෙන ක්‍රොස් වෙච්ච බල්ලෝ. අර වගේ මෙහෙම නිකන් අර වෙල්වෙට් එක වගේ තියෙන මෙහෙම සැර පරස කුඹන එහෙම බල්ලෝ හොයාගෙන තමයි. ඒ ඔක්කොම ක්‍රොස් වෙනවා. එහෙම බල්ලෝ දැන් ඉතුරු වෙන ඕස්ට්‍රේලියාවේ ඩින්ගෝ ඩොග්ස් කියලා. ඒගොල්ලෝ ඒ වයිල්ඩ් කැනිස්ලගෙන් ආපු පරපුර. ඒ ඩොග්ස්. ඉතින් ඒ මයිග්‍රේෂන්ස් පොපියුලේෂන් මයිග්‍රේෂන්ස් එහෙම වුණා. අපේ ලැන්ග්වේජ් එක ගත්තත් එහෙමයි. අපි කතා කරනවා අන්දමන් වචන. අන්දමන් අයිලන්ඩ්ස්ලගේ වචනත් කතා කරනවා. ටොක්කර් කියන්නේ සංස්කෘත පද පාඩමක් නෑ. ටොක්ක කියන්නේ අන්දමන් දුපතලෙන් හයියෙන් ඔලුවට ගහින්න. ටොක් අපි පාවිච්චි කරනවා. ඊළඟට බෝයා දැලට දාන පාවෙන එකට කියන්නේ බෝයා. බෝයා කියන වචන දෙන අන්දමන්ස්ලා අතර. අන්දමන් දුපත. සංස්කෘත වල පාඩම බෝයා නෑ. ඒතර ඒකත් අපි අරගත්තා. අපේ අම්මලා චීන භාෂාවෙන් කතා කරන වෙලාවක් තියෙනවා අපේ වයසට අනුව. පොලේ ගියාම කලාවට චීන භාෂාවෙන් කතා කරනවා. අහලා තියෙනවද?
නෑ. අයියා ගිහිල්ලා ඉන්නේ කම්කුම් පිටියක් දෙන්න කියලා. කම්කුම්. කම්කුම් කියන්නේ චයිනීස් වචනයක්. ඒක සිංහල වචනේ තමයි අපි පලාවලට කිව්වේ විලපලා. කම්කුම් වල සිංහල වචනේ තමයි විලපලා. නමුත් විලපලා කියන වචනේට ඇඩැප්ට් වුණා කම්කුම් කියන්නේ. අපි කම්කුම් කියලා කියනවා. මම අහන තව ප්‍රශ්නයක්. කැරකෝප්පු කියන එක දන්නවද? මොකද කැරකෝප්පු කියන්නේ? සොම්පිටනේ. දැන් ගමේ කැරකෝප්පුවක් තියෙනවද? ගමේ කැරකෝප්පුවක් තියෙනවද? තියෙනවා. බොහෝ ගම්වල කැරකෝප්පු තියෙනව නේද? මම කියනවා නෑ කියලා. මම කියනවා නෑ කියලා. කැරකෝප්පුව කියන්නේ හැම සොරණකම. කැරකෝප්පුව කියන්නේ මොකටද දන්නවද? ඔක ඩච් වචනයක්. ඩච් වචනයක් තිබුණා කර්ක්හොෆ්. කර්ක් කියන්නේ පල්ලිය, හොෆ් කියන්නේ සිමෙන්ට්‍රි. church graveyard. පල්ලියේ සිමෙන්ට්‍රි එක තියෙන්නේ. ඒතර ඒකට කියන්නේ කර්ක්හොෆ්. අපේ ආච්චිලා කියලා කර්ක්හොෆ් කැරකෝප්පු. ඒතර ගාමවල කැරකෝප්පු නෑ පල්ලියේ සොරණ දෙකම කැරකෝප්පු. ගමේ සොරණ කැරකෝප්පු කියන්නේ මොකද ඒක කර්ක්හොෆ් එක නෙමෙයි. අපි ඔය කියලා දානවා. නමුත් නියම එටිමොලොජි එක ඊට වඩා වෙනස්. අපේ භාෂාව විවිධාකාරයි. අරාබි භාෂාවෙන් කතා කරනවා අපි. සාමික, ශාතිකායි, එම්බෝල්ඩෙඩි, ශාතිකායි. ශාතිකායි පිසාදික. අපි ඉංග්‍රීසියෙන් කතා කරනවා සිංහල වගේ. අපේ අම්මලා ඉස්සර අපිට හවසට කියලා කැලේ පැනලා අවුල් දෙක අත තාත්තා කෝටු මස් කරනවා. කෝටු මස් කරනවා. ඉතින් අපි බයෙන්ම තාත්තට මොන දෙන්නද? කෝටු මස් කරනවා. කෝටු වරන් දෙනවා බැලෙට නෙන්නේ. මොකක්ද කෝටු මස් කරන්නේ? කෝට් මාෂල් කරනවා. මොකද දෙවන ලෝක යුද්ධ කාලේ ඔක තමයි යන්නේ. කෝට් මාෂල් ගාම යුද්ධ අධිකරණයට පමුණුවා. සමාවක් නැහැ. ඉතින් අපි කැලේ බැලලා අම්මලා ඒ වගේ කිව්වා. කෝට් මස් කරනවා. දැන් බලන්න අපි කොයිතරම් ක්‍රියේටිව් කට්ටියක්ද අපිට ඕන වචන අපි එහෙම හදාගත්තා. දැන් බලන්න ග්‍රෙගරි ආණ්ඩුකාරය. අපේ ගමේ තියෙන ගිරිගෝරිස් පාමලා. මේ ග්‍රෙගරි තමයි ගිරිගෝරිස්. ඒ කියන්නේ අපි ඔබ හරි සයන්ටිෆික් වැඩක්. හැබැයි ග්‍රෙගරිලා ගිරිගෝරිස්ලා කියන එක පුදුමයක් නෙමෙයි. ගිරිගෝරිස්ලාගේ පුතු ආයේ ග්‍රෙගරිලාට හදන එක තමයි ප්‍රශ්නේ. ඔය වගේ දේවල් ගොඩාක් අපිට තියෙනවා. බසාර කියන්නේ බજાર කරා. බසාර කියන්නේ වීදියනේ. ඉතින් වීදියේ සැරිසරන අය බજાર එකේ ඉන්න අය. ඒතර දැන් අපි බજાર එකේ කපුම් තමයි තියෙන්නේ. බજાર එකේ ඉන්න අය. රස්තිය අදු ගන්නවා. මේ වගේ අපි නොයෙක් වචන අරගෙන ඉරානියන් වචන තියෙනවා අපේ ලැන්ග්වේජ් එකේ. අරගත්ත ඉරානියන් වචන. කළා ඒක අපේ වගේ කරලා අපි පාවිච්චි කරගෙන යනවා. ඒක තමයි මේ නේෂන් එකේ තියෙන හරිම ක්‍රියේටිව් ලක්ෂණ. එහෙම වචන හදාගෙන වචන ප්‍රකලගෙන සංස්කෘත, පාලි, දෙමළ, ඩච්, පොර්චුගීස් අර්ථපල. ඩච් වචන අර්ථපල. ඩච් වලින් අර්ථපල නේ ඩච් වලින් කියන්නේ earth apple. earth apple පොළොවේ හැදෙන ඇපල් ගෙඩිය. earth apple. අපි කියන්නේ earth apple අර්ථපල. earth apple අර්ථපල. එතකොට පොර්තුගීසි භාෂාවේ කකුස් අපි කක්කුස් කක්කුස් මේ වගේ අපි හරි ඩයිනමික් අපිට පුළුවන් ඕනම භාෂාවක වචනයක් අරගෙන ඒ වචනේ අපේ සිංහල භාෂාවට ගැලපෙන විදිහට හදාගන්න. මේ වගේ සියක් කෝටියක් වචන තියෙනවා අපිට කියන්න ගියොත්. ඒතර මේ වගේ දැන් අපි මේ සම්පූර්ණ හිස්ටරි අවුට්ලයින් කරන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ විජය ඉන්නේ මෙන්න මේ ග්‍රීන් ඇරෝ එක හරියි. ඒකෙත් මේ කෙලවරේ වගේ ඉන්නේ තුඩේ වගේ. විජය මෙහාට එන්නේ. ඊට ගන්න විශාල ප්‍රොසෙස් එකක් අපේ රටේ සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනකොට සාර්ථකව මම දැන් පෙන්නුවේ.
මේ බලන්න මේ තිස්ස මහරාමේ හාරලා අපි හොයාගත්ත බීච් අවුරුදු 2300කට කලින් හිටපු ඒ නගරයේ හිටපු කාන්තාව පාවිච්චි කරපු පබළු. අදට මේවා මේ තරම් ඔබ මට්ටම්. මේවා පාවිච්චි කරන අය කොහොම ජීවිතයක් ගෙවන්නද කියලා හිතනවා. මේ වගේ ග්ලාස් බීච් දහස් ගණනක් මාගම නගරේ කියලා කියන්නේ දැන් තිස්ස මහරාමේ රෙස්ට් හවුස් එකේ තියෙන මවුන්ට් එක. අපි ඒක පතුරනම හැදුවා. අරලා මේ ආටිෆැක්ට්ස් බලන්න ඩයිවර්සිටි එක මේ බ්ලූ ග්ලාස් බීච් මධ්‍යධාරණී ප්‍රදේශයෙන් ඉම්පෝට් කරේ. මොකද ලංකාවේ මේ ටෙක්නොලොජි එක තිබුණේ නැහැ මුල් කාලේ. බ්ලූ කලර් එක ගන්න, කොබෝල්ට් කලර්. මේවා ඔක්කොම ඉම්පෝර්ටඩ් බීච්. මේ ඩයිවර්සිටි එක මේවා ඔක්කොම මේ නගරේ හිටපු කාන්තාව පාවිච්චි කරනවා. ඒ නාගරික ජීවිතේ කොහොමද මෙච්චර ඩයිවර්සිටි එක අපේ කවුන්ස් වල නැහැ. අපේ කාන්තාව මේ එක එක මාන ගෝල් කට් කෑලි අරම එල්ලගෙන මොනවා බෙලෙක් පතුරු ඒවා බැලුවකට බල්ලුලයිසන් කළා. එහෙම ලොකු බියුටි එකක් අපිට පේන්නේ නැහැ. නමුත් මේවා නම් බොහොම සෞන්දර්යයක් අපිට පේනවා. ඒ කියන්නේ ඉස්තෙටික්ස් කියන එකකට තිබිච්ච ඇටිටියුඩ් එක කොයි වගේද? බලන්න අපිට හම්බුණා මේ බීච් ෆැක්ටරි එක හදපු තැන. ඒ කියන්නේ මේගොල්ලෝ මේ කාණිගේ පිටරටින් එනලා මෙහෙ තමයි වර්ක් කරන්නේ. එතන තියෙනවා හදපු කෑලි, බාගෙට හදපු කෑලි, අමුද්‍රව්‍ය ඔක්කොම තියෙනවා. ෆැක්ටරි එක. ඒතකොට ඊළඟට මේ මොනවාද මේ හක්බෙල්ලෝ ටර්මිනල් පයිරෝ කියලා මොනවද උනන්නේ මන්නාරම් පැත්තේ ඉන්නේ වෙනකොට මේගොල්ලෝගේ වලලු හදලා තියෙනවා බීච් හදලා තියෙනවා කපලා මේ ඉතින් මේවා ඔක්කොම ඉන්ඩස්ට්‍රියල් වැඩ. ඒ විතරක් නෙමෙයි අපේ කාර්යාලවල ගහපු සීන් අවුරුදු 2300කට කලින් මාගම නගරයේ තිබිච්ච කාර්යාලවල පාවිච්චි කරපු බියුරෝක්‍රට්ස්ලා පාවිච්චි කරපු මුද්‍රා. ඒතර කොහොමද අපේ බියුරෝක්‍රසි මේ වගේ සීන් එකක් මේ අවශ්‍යයි. ඊට වැඩි නවීන නම් මේ කන්සෙප්ට් එක. එතකොට ඉම්පෝර්ටඩ් කොයින්ස් මේ ඔක්කොම රෝමන් කොයින්ස්. රෝමන් රජවරු පස්තෙන්රයි කොයින්ස් මෙතන තියෙනවා. දැන් අහන්න පුළුවන් මේ කොයින්ස් කොහොමද මේ පාවිච්චි කරන්නේ? මේවා පාවිච්චි කරේ ලෝහ බරට. මිසක් මේ වගේ තියෙන ඉන්ට්‍රින්සික් වැලියු එක නෙමෙයි. මේවා ලෝහ බරට පාවිච්චි කරේ තඹ බරට. මේ කොයින්ස් අතර වෙන මොන්ටි වල තියෙනවා පොරකාසි. ක්ලෝඩියස් වගේම කාසියක් අපේ කට්ටිය ගන්නවා. හෑන්ඩ් ග්ලාස් එකෙන් බැලුවම පේනවා රෝමාක්ම ටික ගන්න තේරෙන්නේ නැහැ නේ. ඒවා නිකන් ඉරියන්නේ. අපේ කට්ටිය හරි දක්ෂයි ඒ කාලේ ඉඳලා මේ තමයි. ඒවා ඉතින් හිස්ටොරිකල් කැරක්ටරිස්ටික්ස්. වැඩේ කරගන්න ඕන කොහොමද අපබාරකට මේක විකුණන්නේ. ඉතින් ඒක කොහොම හරි ඕරෙන්මෙන්ට් කරා. එමත් කළා තියෙනවා ෆෝජරිස් හම්බෙනවා. අපි ළමයින්ට උගන්වනකොට ෆෝජරි එකයි ඔරිජිනල් එකයි වෙන් කරන්න ඉස්සෙල්ලා උගන්වනවා. ඒ වගේමයි ඊට පස්සේ අපේ සිවිලයිසේෂන් එකේ මහා විශාල වැව් ඔකුණු ඒවා හදන තරමට අපි ආව අඛණ්ඩව දැන් මේ ආපු ගමන. පරාක්‍රම සමුද්‍රයේ වැව් දැන් කැල්කියුලේට් කරලා තියෙනවා. ඒ වැව් බැම්ම හදන්න ශක්තිමත් වැඩිහිටි තරුණයෝ 1000ක් පස් කුඩේ ආරගෙන පැය 24ක් එක දිගට වැඩ කරොත් ඒ වැව්වම හදන්න එක දිගට වැඩ කරොත් අවුරුදු 14ක් යනවා. දැන් කැල්කියුලේට් කරලා අවුරුදු 14ක් යනවා. නම ප්‍රාක්ටිකල් කරලා අවුරුද්දක් පුරවලා අස්සද්දලා තිබුණා. සීගිරිය මනින්දාව මේරිලන්ඩ් යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස් ආවා ආකිටෙක්චර්. ලේසර් කියලා ලයිට්ස් අරගෙන. බැන්නා. සීගිරි ගාඩන් එකේ බටහිර පැත්ත මනින්න මාස එකමාරක්. බටහිර පැත්ත මනින්න. කාශ්‍යප රජු අවුරුදු 10 සීගිරි හදලා ඉවරයි. කළා පාලනය කරයි. මොඩර්න් ටෙක්නොලොජි වලින් කරන්න මාස එකමාරක් කිය වැඩි කාශ්‍යප රජු එන්ටයර් කොම්ප්ලෙක්ස් එක 10 හදලා ඉවරයි. එනිසා අපි බලන්න ඕන ටෙක්නොලොජි කියන එක මැනලා ඊළඟට මේ සීගිරි ෆවුන්ටන්ස් අදත් ඇස්සොත් වැඩ කරනවා කවුරු ස්විච් එකක් දාන්න ඕනේ නැහැ අදත් ඇස්සොත් අදත් වැඩ කරනවා නැචරල් ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන හැටි ඒගොල්ලෝ දැනගෙන ඉන්නේ මේ සිදුරු වල ඩයනමික් එක වෙනස් කරලා ජල කන්දේ උස පාලනය කරනවා මේ ඔක්කොම හයිඩ්‍රොඩයිනමික්ස්
එතකොට සිරිටේෂන් වුණා සිරිටේෂන් අයින් කරන්න කපුළු හදලා තියෙනවා. මේ එන වතුර වැඩි දුරක් ගලන්න වක්‍රාකාරව යන්න හදලා තියෙනවා. මොකද ග්‍රැවිටි එක අනුව පාටිකල්ස් පල්ලෙහාට බහිනවා. සිල්ට් එක. ඒක ඔක්කොම නැචරල් ප්‍රොසෙස් එකක් තියෙනවා. මේවා සුද්ධ කරන්න අවශ්‍යම විතරම කරන්නේ මහා ඇස්සකින් පස්සේ අවසානයේ සුද්ධ කරනවා. අදත් මේ මෑතකදී ගත්ත ඡායාරූපයක් වහිනකොට මේ ෆවුන්ටන්ස් ඉබේ වැඩ කරන්න පටන් ගන්නවා. මේවා අපේ ටෙක්නොලොජි. මේ සිමෙට්‍රික් ප්ලෑන් එක සීගිරි ගාඩන් එකේ මේකේ ඒරියල් ෆොටෝග්‍රාෆ් එකක් ස්ටඩි කරන්නේ නැතුව මේක කරන්න බෑ. ඩ්‍රෝන් එකක් යවන්න නැතුව මේක කරන්න බෑ මේ දුර ගන්න. මොකද මේ පැත්ත සමානයි මේ පැත්තට. මෙච්චර විශාල කොම්ප්ලෙක්ස් එකක මේ සිමෙට්‍රි එක තියාගන්නේ කොයි විදිහටද? මේ පැත්තේ පොන්ඩ් එකක් තියෙනවා නම් ඒ පොන්ඩ් එකේ ඒ ප්‍රොපෝෂන් වලින් මේ පැත්තේ තියෙනවා. මේ සිමෙට්‍රි එක කොහොමද ගන්නෙ? මේවා ඔක්කොම අපේ ටෙක්නොලොජි and philosophy දර්ශන. ඊළඟට මෙතන මම කිව්වා සණ්ඩායල. මේ සණ්ඩායල ගැන මේ පොත තියෙනවා. ඔයාලට අරගෙන හොයාගෙන කියවන්න. තාම වැදගත් දෙයක් දෙන මේ අහස නිරීක්ෂණය කිරීමේ අපේ තිබෙන ප්‍රවණතාව. මේ වගේ විශාල වැඩ අපිට කරන්න ඕන පරිචය හම්බුනේ කොහෙන්ද කියලා මේ සභාවෙන් ඔක්කොටම තේරෙනවා. මම අවුරුදු 1,25,000ක් පාර දිගේ එක්කගෙන ආවා. මේවා කරන්න පුළුවන්කම ලැබුණේ එක රැයකින් නෙමෙයි. යකඩ හොයාගෙන යකඩ උණු කරලා යකඩ ආයුධ පාවිච්චි කරලා ඒවෙන් ගල් එක වැඩ කරලා ගත්ත පරිචයයෙන් තමයි මේ වගේ අග්‍රගණ්‍ය දේවල් කරන්න අපිට පුළුවන්කම ලැබුණේ කියන එක අමතක කරන්න එපා. මේ අවසානයේ වෙච්ච දේ 1505. මේ තරම් සාර ධර්ම රටක් ශිෂ්ටාචාරයක් සමාජයක් නිර්මාණය කරපු මිනිස්සුන්ට මේ කොහේවත් නැති රසකට ධන ගහගෙන ඉන්න අපිට ඒකයි තරයේ සිට ගත යුතු දේ. එහෙම හිටපු අපිට මෙහෙම උනේ කොහොමද කියලා අහන ටර්නින් පොයින්ට් එක තමයි මේ. අපිට මෙහෙම වෙන්න පටන් ගත්තේ මෙතනින්. ඒ නිසා අපේ අකුලතාවය, අපේ ප්‍රතික්ෂේපිත බව, අපේ අප්‍රසාදය පළ කරන්න ඕන මේ අයට ආවඩන මිනිස්සුන්ට දෙගොල්ලන්ටම අපේ අප්‍රසාදය අපි පළ කළ යුතුයි. ඒක ක්‍රියාවෙන් කළ යුතුයි. තමුනාසක වාරයක් වෙනවා ඒක කරන්න. එදාට ඒක කරන්න. මෙච්චර අදීන රටක් ගොඩනගාගෙන ආපු අපිට මේ නස්පත්‍ය කරපු මිනිස්සුන්ට පමණක් නෙවෙයි. ඒ නස්පත්‍ය කරපු මිනිස්සුන්ට ආවඩන මිනිස්සුන්ට ඒ සාපේම අපි කළ යුතුයි. මොකද මේ භූමිය අපේ දරුවෝ අයිති රට මේක. දෙමළ කතා කරන සහෝදරයෙකුට පුළුවන් දකුණු ඉන්දියාවට ගිහලා පදිංචි වෙන්න. මුස්ලිම් කතා කරන සහෝදරයෙකුට පුළුවන් අරාබියකට ගිහලා පදිංචි වෙන්න. සිංහල කතා කරන දරුවෙක් කොහෙකට ගිහලා පදිංචි වෙන්න. එයාට මේ රට ඇරෙන්න විතරක් නැහැ. ඒ නිසා මේ රට ආරක්ෂා කරලා දෙන්න අපි වග කියනවා. හම්නාසයිනල් වග කියන්න බෑ කියලා. ඒ වග කියන්න ප්‍රතිපත්ති හදන මිනිස්සුන්ව ප්‍රතිපත්ති හදන තැනට යන්නේ තමුනාසයි. ඒ නිසා පරමාධිපත්‍ය තියෙන තමුනාසයි. ඒ නිසා සුදුස්සා තෝරා දීමේ හා තෝරා ගැනීමේ වගකීම තියෙන්නේ තමුනාසයි. ආයෙත් වැරදුනොත් ඇඟිල්ල දික් කරන්නේ තමුනාසයි. ඒ නිසා මේවා දැනගන්න ඕනේ මොකටද කියන එක දැන් වැටෙන්නේ. ඔන්න අපිට වෙච්ච දේ 19 වෙනි සතවර්ෂ වෙනකොට අර අදීන ජාතිය මේ තත්ත්වයට පරිවර්තනය වුණා. අර ඇට ජාති ඛණ්ඩ උගන්නපු අර පබළු හදපු අර දිස්නේ ගාන පබළු නිෂ්පාදනය කරපු ඒවා පැනදගෙන හිටපු ඒ මිනිස්සු අන්තිමට නන්නත්තර පිරිසක් බවට පරිවර්තනය වුණා. මේ පැත්තේ ඉන්නේ 1123 දී හාල් පිටරට යපු රජු 1938 දී අපි පාරේ වාඩි වෙලා හිඟා ගන්න තත්ත්වයට පරිවර්තනය වුණා. ඒ හිඟන්න වල තමයි තාමත් මේ සමාජයේ ඉන්නේ. කස්ටම් එක ස්ට්‍රයික් කරාම අපිට දුන්නේ. අපි බය විරාන්ත පාඩු ගණන් ගිහින් කස්ටම් එක ස්ට්‍රයික් කරා. කස්ටම් එක ස්ට්‍රයික් කරාම අපි බඩගින්න ඉන්නවා. ඒ කියන්නේ අපි තාම කට අරන් ඉන්නේ පිටරට. නැවුවාවේ නැත්තම් අපි බඩගින්නේ. එතකොට මේ පැත්තේ ඉන්නේ හාල් පිටරට යවලා ආසියාවට කන්න දීපු එකලා. මේ රටේ පාලකයා
මෙහා පැත්තේ 1505 අර කට්ටිය ඇවිල්ලා ඊට පස්සේ කට්ටි දෙකක් තව අපිට කරපු දේ බැට කාලා පාරේ වාඩි වෙලා කණ්ඩ දේ ඉල්ලගෙන තත්ත්වයකට පත් වෙච්චා. ඒ නිසා දැන් තමුන්නාසලට වැටෙනවා මේ දේශනෙට අද සවන් දුන්නේ ඇයි? ඒ නිසා තමන්ගේ තීරණය ආය වරද්දන්න එපා. මොකෙක් හරි නිවැරදි චරිත, නිවැරදි පුද්ගලයෝ, නිවැරදි අදහස් තෝරාගෙන මේ වගකීම තියෙන අපි අතේ. අපි මෙහෙම හිටපු ජාතියක් අපි මේ තත්ත්වයට අදපත් වුණා. අපි අද එහෙමයි. ඉස්සර නම් ගමකට ගියොත් එහෙම ඕන වෙලාවක කණ්ඩ දෙන්න දෙයක් තිබුණා. අද ටෙලිෆෝන් කෝල් එකක් නොදී ගෙදර ගාවොත් එහෙම කවුරු හරි අපිට සිද්ධ වෙන්නේ පස්ස දොරෙන් කඩේ යන්න. කියලා මොනවා හරි අරගෙන ඇවිල්ලා හදලා. ඒ කියන්නේ මේ මෙහා පැත්තේ වාඩි වෙලා ඉන්න එක නයි අපි අතට ලොකු වෙනසක් නෑ. අපි ලොකු මිනිස්සු ඒ ණයට බංකුලෙන් දීපු කාඩ්ස් ටික පර්ස් එකේ දෙන්නේ. එහෙම නැත්නම් අපි මේ අය දැනගන්න මේ අය ඒ නිසා මේ යථාර්ථයේ තේරුම් ගන්න මේ දරුවන්ට අපි හදන්න ඕන මේක වැඩි සුවපත් සමාජයක්. This is my country කියලා කියන්න පුළුවන් තත්ත්වයක ආඩම්බරේ ये समाज निर्माण करेगी इसमें को विप्लववादी अध्ययन अब प्रोफेसर का कथन करूंगा मैं तमाम आप ये कहूँ मेकिंग अप लिखने जाएगी ऐसा मैं कोडी इस तरह याद रखिए अनुभव केलिंग कर पढ़लिया का मैं इधर उड़ बड़ा नहीं है तो ये वाला हितान तो मैं कोडी आए तो रखा लेने मगे वाली समाप्त हो मैं कोडी मटाई के का මේ පොඩි අවුරුදු ලක්ෂ ගණන් තිස්සේ අපට අයිති උරුමය පිළිබිඹු කරන සංකේතයක්. ඒ නිසා පුරවැසියෙක් හැටියට පාර අයින යනකොට මැද්දට කියලා යන්නේ නැතුව මගේ පුරවැසි භාවයෙන් නම් දෙන්නන්නේ. ඔෆිස් එකකින් යනකොට ඔෆිස් එකේ තියෙන ෆොටෝ පැකට් එක බෑග් එකේ දාලා යන්නේ නැතුව අඩුම තරමේ ඔෆිස් එකේ දුවනකොට ඔෆිස් එකේ තියෙන මල් ගහේ කරටි කඩාගෙන යන්නේ නැතුව මේක මගේ රට මේක මගේ දේ අලුත් කෝච් පෙට්ටි ටිකක් ගෙනල්ලා මේ ඔබ සතු දීපල කියලා ගහම ෆෑන් එක ගලවගෙන යන්නේ නැතුව ජනේලෙ ගලවගෙන යන්නේ නැතුව අලුත් බස් එකක් ගෙනහම සීට් එකේ කුරුටු කීලියක් නැතුව අඩුම ගානේ ටොෆි එක ගහම පාරේ කොලේ දාන්න නැතුව මේ පුංචි බබාලට මම කියන්නේ ඒක බින් එකකට දාන්න. බින් එකක් නැත්නම් සාක්කුවට දාන්න. දාගෙන ඒක බින් එකක් තියෙන තැනකදී දාන්න. එතනින් මේ පාඩම පටන් ගන්න. ලැජ්ජ කරන්න එක කිම දෙයක් නැද්ද බෝම්බි මොකද්ද ආයෙ කලේ එහෙම නැත්නම් ජපානයේ දීපු ආධාර කරපු පුහුණු විපාරේ දීවට රට හැඩ කරන්න බෑ ඒ නිසා අපි අපේ දරුවෝ හදන්න ඕනේ ඒ නිසා මම හතටත් කිව්වා මගේ කතාව දෙමින් මම අවසන් ඊළඟට කියන්නේ අපේ මහාචාර්යතුමාගේ දේශනේ පැහැදිලි කරන තැන්කෝ නැවත නිවැරදි කර ගැනීම දැන් සියලුම දෙනාට විවිධ ආරාධනාවක් තියෙනවා විනාඩි 15ක සාකච්ඡාවක් සඳහා මේක මට මේ දේශනය ආගෙන ඉඳි මට එකපාරට නිතිච්ච අදහසක් ඔබතුමා පෙන්නනවා ගල් තුනක් උඩ තියපු අතිවිශාල ගලක් මට නිකන් හිතාගන්නවත් බෑ මේ වාගේ ගලක් කොහොමද අර වාගේ ගල් තුනක් උඩට ගෙනිච්ච එකේ ඒක මට බේගිරිය ගානට යහපැයි තියෙනවා බැඳති ඒ චත්‍රයේ රඳවපු කණුව ඒ කණුව අඩි 2.1 අඩි 20ක් විතර උස ගල් කණුව ඒ ගල් කණුව අපිට අද තියෙන ටෙක්නොලොජි එකකින් උස්සගන්න බෑ එතකොට මේ දැවැන්ත ගල කොහොමද අර වගේ ගල් තුනක් උඩට ඉස්සුවේ අද මේ 2019 ටෙක්නොලොජි එකේ මට හිතා ගන්නවත් බැහැ එහෙම දෙයක් කරන්න පුළුවන්කමක් අපිට තියෙනවා කියලා. පෙරිපෑ නිල්දණ්ඩායන්නේ කන්දක් මුදුනේ දැම්මක් තියෙනවා කියලා අරගෙන. අපි එදට කියන්නේ වැන්න පරීක්ෂා කරාම ඔය ප්‍රමාණයේ ගල් 3ක් තියෙනවා. එක උඩේක කිලෝමීටර් 1.5ක් විතර කඳුළු දෙකක බැම්මක් තියෙනවා. මේක නම් ෆ්ලැට් නේ භූමිය.
මේකේ මොකක්ද ලිවර් සිස්ටම් එකේ යන්තම් අරගෙන උස්සලා තිබ්බයි කියන්නේ. එහෙම නිකන් ඉමේජින් කරලා අර කන්දක් උඩ හරිම අන්ඩියුලේටින් ටෙරින්නේ. මේ ටෙරින්නේ. ඔය වගේ ගල් කුට්ටි තුනක් එක උඩේක තියලා කිලෝමීටර් එකමාරක් දෙකට දැම්මක් කරනවා. අපි හිතනවා ඕක තමයි මහාවංශයේ කියන සිරිස වත්තු පුරේ කියලා. ඒ කවුරේ නගරේ දැම්ම. මොකද සිරිස වත්තු කියන්නේ ශීර්ෂයේ තියෙන නගරය. මුදුනේ තියෙන නගරය. ඒක යක්ෂයෙක්ගේ නගරයක් කියලා නෙමෙයි මහාවංශය. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපිට අන්එක්ස්පෙක්ටබල්. සමහර විට අපේ ටෙම්ප්ලේට් එකේ තියෙන අද තියෙන දේවල් එක්ක තමයි අපි හිතන්නේ. සමහරවිට අපිට හිතන්න බැරි මොකක් හරි මේ වෙන මෙකැනිසම්. මේ සභාවේ මම මේ කිව්වට කවුරුත් මොකද හිතන්න එපා. මම නිකන් මේ වෙනම සබ්ජෙක්ටිව් එකකින් එහෙම තල් වෙනවා කියලා. අද NASA එකේ නිකන් ඉන්ටර්නෙට් එකට ගිහින් බලන්න noetic science කියලා ටයිප් කරන්න. noetic science කියලා ඇමරිකාව පටන් ගන්න තියෙන රිසර්ච් කරන්න යන්ත්‍ර මාත්‍රය. අද ඒගොල්ලෝ වෙනම පටන් ගන්න තියෙනවා noetic science කියන වචනේ යටතේ යන්ත්‍ර සහ මන්ත්‍ර ඊළඟට භූත ප්‍රේත ඒගොල්ලෝ රිසර්ච් කරන්නේ ඒ වගේ. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ මේවා ක්‍රිටිසයිස් කරලා මේවා සබ්ජෙක්ටිව් මොඩර්න් සයන්ස් අද කතා කරන්නේ කියලා ස්කැන්ඩිනේවියාවේ ස්ටුඩන්ට් කෙනෙක් එක්ක. ඒගොල්ලෝ no. අපි විශ්වාස කරන්නේ නැහැ පොසිටිවිස්ටික් සයන්ස්. අද සයන්ස් එක විකාශ කරනවා. මොකද පොසිටිවිස්ටික් සයන්ස් කියන්නේ වියන්නා ස්කූල් එක තමයි පොසිටිවිස්ටික් සයන්ස් හැදුවේ. වියන්නා ස්කූල් එකේ පොසිටිවිස්ටික් සයන්ස් කියලා කියන්නේ ඉන්ද්‍රයන්ගේ ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ පමණයි දැනුම කියන්නේ. ඒගොල්ලන්ගේ බේසික් ටර්ම් එක. ඕකෝදේ ඉඳගෙන තමයි ඩේකාර්ට්ස් කියන ෆිලොසොෆයි අයිසැක් නිව්ටනුයි මොඩර්න් සයන්ස් කියන්නේ. ඩේකාර්ට්ස් කියන්නේ දැනුම සැකයෙන් පටන්. නිව්ටන් කිව්වා එහෙනම් පරීක්ෂා කරන්න. ඉතින් අද කරන්නේ අපි කපලා පොතලා බලන එකනේ ඇනලිටික්ස් කියන විශ්ලේෂණ. ඒක තමයි සයන්ස් වල බේසික් දේ. හයිපොතෙසිස් එක තියනවා ඒක වැලිඩේට් කරන්න ඇනලයිස් කරනවා. ඊළඟට ටෙස්ටිං ප්‍රොසෙස් එක තියෙනවා. now ඊස්ටර්න් සයන්ස් වල තියෙන්නේ ඒ ඩේකාර්ට්ස් සහ නිව්ටන්ගේ ක්‍රමයේ නෙමෙයි. ඒගොල්ලෝ කියනවා ඉන්ටියුටිව් නොලෙජ් කියලා එකක් වෙස්ටර්න් සයන්ස් වල. ඒ කියන්නේ පුද්ගලයෙකුට පුළුවන් සහජයෙන් දැනුමක් ගන්න. ඉන්ටියුටිව් සයන්ස් කියන්නේ ඉන්ටියුටිව් නොලෙජ්. ඒක ඊස්ටර්න් සයන්ස් වල තියෙනවා. එතකොට අපි යන්ත්‍ර, මන්ත්‍ර, ප්‍රේත, භූත ඔක්කොම කිව්වේ ඊස්ටර්න් සයන්ස් වල. ඒක කැප්චර් වෙන්නේ වෙස්ටර්න් සයන්ස් වල. ඔය ෆ්‍රිජ් ඔෆ් කියවන. එතකොට අද ඇමරිකාව නොයටික් සයන්ස් කියලා පටන් ගන්න තියෙන යකු භූතය වලන්න යන්ත්‍ර මන්ත්‍ර කරන්න අපි මේක දිහා කරලා බලන්න ඕනේ මොකද කරන්නේ. මම ගාව තියෙනවා මම ඒකට කරපු වීඩියෝස් තැන්පැලි. මගේ සයිට්ස් වල මම ගත්ත ෆොටෝග්‍රාෆ්ස් අන්එක්ස්පෙක්ටඩ් මම දන්නේ නැහැ මොනවද කියලා. නමුත් ඒ ෆොටෝග්‍රාෆ් වල යම් යම් දේවල් තියෙනවා. ඉතින් ඒක පැත්තකට විශ්ල කරන්න බෑ. අපිට තිබිච්ච යම් කිසි නොලෙජ් සිස්ටම් එකක් අපි පැත්තකට දාලා අපි දන්න සයන්ස් වලින් ඔක්කොම වනින්නේ නැහැ. ඒක මැනෙන්නේ නැහැ. ඒක මැනෙන්නේ නැහැ. ඒ නිසා අපි දැකපු මම දැකපු මම මේ සබ්ජෙක්ටිව් ටෙරින් එකට කියලා නෙමෙයි කියන්නේ. දැන් අපේ සර්ප වේදනාව තුන තියෙන ක්‍රම වේදේ. මොනතරම් සර්පයෝ ගැවද පේනවද සුපැටි වෙනද? නෑ මේ පොළක කාලා සායිපුට කරනවා. මම මගේ මේ මෙතන තියෙන ෆ්‍රෝසන් ෂෝල්ඩර් උස්සන්දලයා ඔළුව පිරනවා. ඊපස්සේ මම කැමති නෑ විදිනවට කපනවා. මේ ડોක්ටර් ගාවට ගියාම ඉන්ජෙක්ෂන් එක ගහනකොටම හරියනවා. මම කරේ නෑ. ඊපස්සේ මම හොයලා සිංගුලර් මාත් එක්ක කරන්නේ. ඒ මාත් මට සති දෙකක් ප්‍රතිකාර කරා මට දැන්
අත උස්සන්න ඔළුව පිරවන්න. ඒතර ඒ කියන්නේ එකක්වත් නරකයි හිතයි කියන එක නෙමෙයි. අපිට තිබුණු ට්‍රැඩිෂන්ස්. ඒ නිසා තුමා කියපු එක සමහර විට අපිට තේරෙන්නේ නැත්තේ අපි ඉන්නේ වෙස්ටර්න් සයන්ස් ට්‍රෙන්ඩ් එකක. ඒක ඇතුලේ අපිට මතක් වෙන්නේ ලීවරය, ආයාසය, බාහුව, බාර, ස්කන්ධය ඕව අපිට මතක් වෙන්නේ. ඔය ඔක්කොම සිස්ටම් එකේ පරිපාලනය වෙන සිස්ටම්ස් අපිට තිබුණා. හැබැයි ඒවා ඔක්කොම කඩා බෙදලා විනා. ඒ අංගාපුර කියන්නේ අංගාපුර මම දන්න අංගාපුර පොරේ කියනවා. එයා කියන්නේ ඔය කෙනෙක්වත් අංගාපුර කරන්නේ නැහැ ඔක්කොම බොරු කරන්නේ. අපි දන්නවා අංගාපුර කරන්නේ නැහැ. අපේ අත්තලා අපි දැක්ක අංගාපුර පුරුදු කරන්නේ නැහැ. හඳ තියෙන දවසක අංගාපුර කරන තැනක් තියෙනවා. දෙපැත්තේ ගල් දෙකක් තියෙනවා. හඳ එහෙම තැනක් තියෙනවා. එහෙම තැනක් තමයි තෝරගන්න. ඉතින් ඉස්සෙල්ලාම හඳ පාන තියෙන දවසේ ගෙනල්ලා ඒ දෙන්න ඉන්ටර්විව් කරනවා. අහනවා තොපි දෙන්නම මැරෙන්න කැමතියි. ඒගොල්ලෝ මැරෙනවා කියලා සපත කළොත් විතරයි අංගාපුර පුරුදු. මොකද අංගාපුර වල අවසානයේ එක්කෙනෙක් මැරෙන්නේ. මොකටද මේක තියෙන්නේ? කොන්ෆ්ලික්ට් රෙසොලූෂන්. ගන් දෙකක් ගහගත්තොත් මොකක් හරි ප්‍රශ්නයකට ගන් දෙකක් කොහොම කොටාගෙන ගන් දෙකෙන් දෙන්නේ කෙනෙක් ඉස්සරහට. ගම නියෝජනය කරනවා. ඒ දෙන්නගේ අංගාපුරේ එක්කෙනෙක් පරාජයටපත් වෙලා අරපොදි වෙනවා. නිසා මේ කකුල බෑගුණා අංගාපුර වලට යන්නේ. ඈ යන්නයිදී හදලා අංගාපුර වලට යන්නේ. ඒ එකක් තිබුණේ ඒක. අංගාපුර කියලා කියන්නේ සෝෂල් රෙස්පොන්සිබිලිටි. ඒක රිචුවල් එක. නැකත් බලනවා. කේන්දරේ බලනවා. බලලා අංගාපුර උගන්වනවා. කොල්ලන්ට වලට ලපයි සපයි උගන්වන්නේ නැහැ අංගාපුර. ඒක උගන්වන්නේ ඒක ඔක්කොම බලලා සුදුසු කෙනාට අංගාපුර උගන්වනවා. මේවා ඔක්කොම ට්‍රැඩිෂන්. කම්බැට් ස්පෝර්ට්ස් එක අපේ තියෙන ට්‍රැඩිෂන් එක. කම්බැට් ස්පෝර්ට්ස් එක. ඒවා යුද හමුදාවේ අය යුද හමුදාවට රෙක්‍රූට් කරනකොට බලපු ඒවා කාවන්තිස් රජු කියන ඇමතිවරුන්. දැන් යුද්ධේ පටන් ගන්න යන සේනාව රැස් කරන්නේ. බුද්ධිමත් තරුණ නිරීක්ෂණය කරලා ගේන්න මාලිගාව. හැබැයි ඒක කොන්දේසියක් දාන්න. මොකක්ද? දක්ෂ මිනිහෙක් ඉන්නවනම් දුවන්න හරි, ගස් නගින්න හරි ඒක දිහා බලලා ඊට පස්සේ බලන්න ඒකේ පවුල දිහා. අඩුම තරමේ අවුරුද්දකට කහවක් 1000ක් ආදායමක් නැත්තම් පවුලට ගේන්න එපා. වෙල්ති ෆැමිලි වලින් දක්ෂ පුතුමා තමයි ගේන්න ආමේකට වදිනවා. 1970 දශකයේ ඔක්කොම තිබුණා අපේ රටේ. මිලිටරි කැරට් හවුස් එකේ කෙනෙක් වෙන්න ලේසි. කැරට් හවුස් එක යනවනම් පොලිසියෙන් පස් පාරක් හිටදෙනවා. ඔයලා බලලා මැනලා තමයි ආමේකේ ඔෆිස් එකේ කෙනෙක් බඳවන්නේ. මොකද ආමේක කියලා කියන්නේ නීතිගත ආයතනය. ඉතින් ඒ නෝම්ස් ඔක්කොම අපේ ඉස්සර කාලේ තිබුණා. ඒවා ලංකාවවල ඒ නිසා ඔය දෙයට අපි දැන් වෙනම ලයින් එකක් තියෙනවා. ඒවා ඔයලා බලලා කරන හැටි. ඒක මේ අපි දිනු කරපු එකක්. ඔය නේවි යක්කු කියලා කියන්නේ. ඒගොල්ලෝ ගාවනේ තියෙන්නේ. ඔය ටෙක්නොලොජි එක යන්ත්‍ර මන්ත්‍ර ටෙක්නොලොජි දැන් හැම එකක් නැහැ. කොහොම කරප්ට් වෙලා. නමුත් අතරින් පතර ඒ සාක්ෂි වහගන්න පුළුවන්. මම කියන එකක් ආ විශ්වාස කරා. මට අම්මලා හැම එක්කෙනෙක්. එයා මට පෙන්වලා කරන වැඩ. අනාර දොර හරියට පහනක් පත්තු කළා. අර උලවස් හරිය. එයා මෙහෙම කළා නිකන්. මම පාන්නේ. ආයෙ පත්තු කරා ආයෙ නිමලා. ඒක දැන් පණයන්ට වෙල මොකද්ද මේ තියෙන ෆිසික්ස් එකේ එක්ස්ප්ලেইন කරන්න පුළුවන් කොහොමද මොකද්ද මේ ඈ ඌට ඇවිල්ලා තව කිවලක් නෝනවද එයා කියන්නේ යන්නේ එයා කිව්ව ඕක සරල දෙයක් ඌට වැඩි දේවල් යාගේ මොකක්ද පොළඹවනවා කියන ඉල්ලගන්න මොකද ඒගොල්ලෝ කියන්නේ ඒවා බලක් නැහැ මම ඉවෙන් දැන් කරන්නේ නැහැ යා කිව්වේ අංගපුරම් දානවා ඒක කියනොත් එහෙම මේ කොල්ලෝ පාරේ ගහනවා ඒක කරන්න විඤ්ඤාණ සමාධිය දෙන්නේ නැහැ හරි එනිසා ඕක ඒ බැම්මගාවට ගියා නම් එන්න නිලදට ගහින්නේ හිතයි මේක නම් මේ පිරමිඩ්ස් වගේ මොකක්ද ඉතින් අපේ රටේ කවුරුන්වත් ආකේලජි ඩිපාර්ට්මන්ට් එකකට ඒවට අද කියන්නේ නැහැ මොකද ඒවට අද කිව්වොත් එහෙම වෙන කතා කියවෙන්නේ ඉතින් මේ නොලෙජ් එකේ තියෙන පොලිටික්ස්
पॉलिटिक्स नॉलेज नॉलेज पॉलिटिक्स को जाते थे ये निशा अनावश्यक आता थी हमें जानने वाले हैं क्यों इतने निशा अपने डालने का सोच नाट कैपेला करने दो अपने दिन लोगों को देना इधर के जनरेशन में काउंट करने का बाहर आने का ඔක්කොම white collar jobs වලයි මේවා කරන්න බෑ නිකන් කැලෑවල ගිහිල්ලා කිතු ගාලා කුඩු ගාලා ඒවෙන් ලාභ ලබන්නත් බෑ මේවා කරලා පර්මිට් එක අමුණා කාර් එක ගෙන්නවත් බෑ සල්ලි නැහැ ඒ නිසා අඩුයි පිළිස මේක ඉස්සරහට ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි අනාගතේ මේ කටුක සත්‍ය ඉදිරියට කරන්නේ බලමු සුබවාදී දැන් ඔබතුමා අපිට ඉගෙනුම් විදියට අපි ඉතිහාසයේ බොහෝම ඈතට දිනනවා. නමුත් ඔබතුමාලා විසින් ලෝකයට ගෙනියලා තියනවාද මේ දේ අපේ මේ ඉතිහාසයේ මෙච්චර තරම් පැරණි අපි මේවා මෙහෙමයි කියලා ඉදිරියට කළොත් ඒගොල්ලෝ විද්‍යාව සැලසුම් කරනවා එනවා යනවා මම ඒක අධ්‍යයනය කරනවා ඒ නිසා මගේ ප්‍රතිපත්තියක් දෙනවා මම කිසිම පිටරට ඉන්න පළ කරන්නේ මොකද අමුණාසල කවුරුත් හිතනවාද ලෝකේ පළවෙනි වරකට කතාවට ආයම ස්වාගතය අපි ආයුෂ්මැලින් කලේ අපි කියනවා ඇමරිකාවේ වලට පිළිගන්නේ මම මේ ළඟදී ඉන්දියන් අය ඉන්න කොන්ෆරන්ස් එකක කතා කරලා කිව්වා. දිග ලෙක්චර්. ඒගොල්ලන්ගේ එකම පොයින්ට් එක උනේ ආයතන. ඒගොල්ලෝ අරගෙන ගිහුවා කියන දේශන කොහොමදයි කොහොම සතුටුයි ඒත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආයතන. මොකද ඉන්දියාවේ ආයතන ක්‍රිස්තුපූර්ව 1100 අපේ ආයතන ක්‍රිස්තුපූර්ව 2400. එතකොට අපි superior technology එකේ Indus Valley civilization එක bronze age culture එක local age culture එක. එතකොට Harappan civilization එකේ peak එකට ආවේ ක්‍රිස්තුපූර්ව 1750 bronze වල. අපි ක්‍රිස්තුපූර්ව 2400 යකට වල දිනවා. බලංගොඩ පැත්තේ තියෙනවා ජනකතා. ඒක ජනකතාවක් තියෙනවා රාවණා යකඩ උඩ. ගස් පිළිදේ වඳුරෝ ඉන්නවා. රාවණාට කිට්ටුවම ගහේ ඉන්නේ හනුමාන්. හනුමාන් රාවණාට හොරෙන් ඇවිල්ලා මේ ජනකතාව. හනුමාන් රාවණාට හොරෙන් යකඩ කරන හැටි බලලා හස්ත මුද්‍රාවෙන් එහා ගහේ වඳුරට කියනවා. ඒ වඳුර අර වඳුරට. අන්තිම වඳුරයි මූදයි. ඒ වඳුර මූදෙන් එහාට. මේ මොකද කියන්නේ? ටෙක්නොලොජි අල්ලගන්නේ ඒ රහස් ගෙනියන. ඒ නිසා ඉන්දියාව කිසි දවසක සපෝට් කරන්නේ නැහැ අපේ රාවණ. අනිත් එක අපේ මේ ඉන්න රාවණ වාල්මීකි රාවණ නෙමෙයි. මම කියමු උදාහරණයක් කියන්න. මම ගියා රාවණ හම්බෙන්නද මේ පෙරේ. රාවණ නැග්ගා. रावण के अदर तीनों वासना में रावण लागे जिनदास रावण लागे प्रेमवती एवं बर्थ सर्टिफिकेट के वासना में रावण लागे तो रावण ने जैसा हम कथा कर हमें जो हम पेन लगे ना सर अरकान देख तमाई रज्जु को पहला अभी आवे इकड़ा है अधूरा दिन दिखते इधर में रावण कथा इधर में लाइफ एक्सपीरियंस अब एक रावण करता है एक रावण करता है तो बोल रहे हैं रावण करता है कितने सीता करता है ये रावण लाके प्रेमवती करने ये तो एक लैंडस्केप का पहले तक ना सर रहा था हमने क्या लगने हैं वो दादू ने तत्व है जो कहते थे अभी आपका लग भी ये तो बट मैं अभी रटे थी ना रावण स्टोरी वाल्मीकि के कॉपी कर को डुप्लीकेट रावण बताओ नहीं मेहते ने आपे इंडिजीनियस रावण के लेकर ये ना कथा रावण बुली सीता बुली के लिए जाती है यदि आपे हुआ में उन्होंने रावण बुली कहते
ඔය රාවණ රජුරෝ මේ ගඩොන්ට යනකොට කණ්ඩ අල්ගලා අරගෙන මේ වැටිච්ච මහත්තයෝ ගල් වෙලා තියෙනවා. ඒක තමයි රාවණ කුලේ. මේ අයන් ස්ටෝන්ස්. අයන් සම් රාවණ අතර සම්බන්ධයක් තියෙනවා. අයන් කියන හැමතැනකම රාවණ පිළිබඳ කතාවක් තියෙනවා. සමහර විට මේ ලෝකෙටම බලපාපු මේ අයින්ස්ටයින් ටෙක්නොලොජි එක ඉන්වෙන්ට් කිරීම සහ ඒකට පුරෝගාමික පුද්ගලයෝ වටා ඒ හැදිච්ච කතාමාලාවක් වෙන්න පුළුවන්. මේ යන්නේ ජීනියස් සයන්ටිස්ට් කෙනෙක් අපේ හිටියා. එයා ලොකු වැඩක් කරා. ඒවා ASCII යනවා. ඒ නිසා ලෙජන්ඩ්ස් කියනවා හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න. මොකද හේතුව රාජාවලිය කියලා පොතක් තියෙනවා. ඒ පොත් ලියන පුස්කොළවලනේ. ඒ පළවෙනි පුස්කොළ පොතේ රාජාවලිය print කරන්න කලින් එක පේජයක තියෙන එක රජෙක් ගැන. ඒ රජුගේ විසව ගැන කියලා තියෙනවා. කොහොමද කියලා තියෙන්නේ? ඒ රජු විසව කන්‍යාවි. ඒ රජුගේ විසව කන්‍යාවක්. වජි එකේ. කියලා තියෙනවා. පුස්කොළ පොතේ. ඊට පස්සේ ඒ පුස්කොළ පොත තිරලා ගිහිල්ලා පාවිච්චි කරනකොට මේ පුස්කොළ පොත ආයෙ පිටපත් කරනවා. ඒ පිටපත් කරපු එකේනා ඒ තරම් පඬිතෙක් නේ යන්සේ ලියන්න දන්නේ. යන්සේ ඩොට් කරලා ලියනවා. ඒ රජුගේ විසව කණවි. ඒ පුස්කොළ පොතේ. ඊට පස්සේ තුන්වෙනි ජෙනරේෂන් එකේ පොත කොපි කරනකොට පඬිතෙක් කොපි කරේ. අයියෝ මෙහෙම තියෙන එක හරියන්නේ නැහැ. ඒ රජු විසව කණවි. මෙයා මොකද කරේ? ඒ රජු විසව ගැන අතරතුර දාලා ඇස. දැන් මේ තුන්වෙනි පිටපතේ ඒ රජු විසව ඇස කණවි. පේනවනේ සෝසස් පරිහරණය කරලා යන්නේ ජෙනරේෂන් to ජෙනරේෂන් third generation එකේ වෙන හිතන්නේ රජුගේ ඇහැ කණවි. හැබැයි කියන්න ඕනේ ඒ රජු විසව කන්‍යාවි කියන සෙකන්ඩ් ප්‍රැක්ටිස් වගේම තමයි ඒක. ඉතින් ඒ නිසා අපේ ට්‍රැඩිෂන් එක හරියට ස්ට්‍රෝං. ඒකට හරියට මේ තැන් වල දඩුමන රූපයන් දැනගන්න හරියන්නේ නැහැ. එළියට බහලා වැඩ කරන්න ඕනේ. ඔය කියන තැන් වල මේ පැත්තේ හරිද මේ දේවාලයේ ඉඳන් භගවන්තලා පාරේ ගියා. පොල්තුගේ දේවාලය. රාවණ රජු වගේ පොඩිය තියෙනවා ඒකට. 810 බදුල්ලේ දිසාපතිවරයා අස්සයන් පිටින් ඇවිල්ලා මේ දේවාලයට කියලා දෙනවා මට බලන්න ඕන. එයාගේ පරිපාලනකාරකම් ඇවිල්ලා තියෙනවා. මට ඔඩිය බලන්න ගන්න. කපු මහත්තුරු කියලා දෙනවා බෑ. ඒක එළියට වඩා මම නියමිත දවසකට. මෙයා සම්පූර්ණ දිසාපතිගේ බලය පාවිච්චි කළා. එයා ලියලා තියෙන දිසාපති. ඔඩිය එළියට ගත්තා. එයා ලියලා දෙනවා ඔඩිය එළියට අරගෙන විනාඩි 10ක් යන කලින් මගේ අස්සයට එළියේ ඉන්න බැරි තරමට වැස්සා. මගේ අස්සයට එළියේ ඉන්න බැරි තරමට වැස්සා. මම මගේ කොඩි පරීක්ෂාව නතර කරලා ආපහු කපුවාතුන කොඩිය බාර දීලා ආවා. දුන්නාට පස්සේ රැස් නතර වෙනවා. මේවා අපි කියනවා නෙමෙයි. සුදු මාතෘකාවක් කියනවා. ඉතින් එයා මේ පිළිගන්න තියෙනවා. මෙතන යම් කිසි গুপ্ত බලයක් තියෙනවා කියලා සුදු ඒජන්තවරයා කියනවා. මිස්ටික් පවර් කියලා පාවිච්චි කරනවා. අපිට මේ සයන්ස් ක්‍රිටිසයිස් කරනවා නෙමෙයි. අපි සයින්ටිෆික් තින්කින් කියන පොළොවට අරගෙන පොසිටිවිස්ටික් තින්කින් මට කියන්න මෙන්න බඩගිනි හැදෙනවා කොහොමද මෙඩිසින් වලින් එක්ස්ප්ලেইন කරන්න හරිය ලේසි බඩගිනි හැදෙන්නේ කොහොමද කියන්නේ ඒක එක්ස්ප්ලেইন කරන්න කරන්නේ බඩගිනි අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ ස්වාමියා එනකම් බඩගින්න විදතරාගෙන පාරමිතා බලන්න එක්ස්ප්ලেইন කරන්න කොහොමද මෙඩිසින් පුළුවන් බඩගින්න ටොලරේට් කරගෙන ඊට පස්සේ බත් ඉවරන අඬන්නේ නැතුව දම් කුඩි ටික කාලා උතුරු ටිකට වතුර ටිකක් දීලා ඒ ඉන්න පුළුවන් නම් කොහොමද මෙඩිසින් වලින් විස්තර කරන්නේ බෑ කරන්නේ human qualities කියනවා අපිට බෑ සමහර තැන්වල සයන්ස් වලින් එක්ස්ප්ලেইන් ඒ වගේ තමයි human affection human bonds ඒවා අපේ scientific අපි දන්න positivistic science වලින් එක්ස්ප්ලেইන් කරන්න බෑ ඒ නිසා අපි මාත් කීපයක හරියට ඇප්‍රීෂিয়েට් කරන අපි රාවණක
වැඩි සැලෙන් ඔය ඉන්දියාවේ ඇගලක් බලනවා. දැකලා මොහොතේ ඉදිනවා. රාවණට දුන්න කැඩෙනවා. බයයි. බයයි. රාවණට විතර රටේ අගමැති විදිනවා රාවණට. උත්සවයක් කරනවා. ඉනි ඉතාලියක් විදිනවා. එච්චර බයයි. ඉතින් ඒ නිසා අර ඊශ්‍රායලයේ මම හිටපු ජෙනරල් කෙනෙක් මගේ හොඳ මිත්‍රයෙක්. ආමේගේ අපිට එයා මට කිව්වා ඊශ්‍රායලයේ වෙලාවක හයි රෑන්ක් ඔෆිසර් කෙනෙක් කිව්වයි කියලා අපි ලෝකේ කාටවත් බය නැහැ. අපි බය ශ්‍රී ලංකාවට. මොකද ඒගොල්ලන්ගේ තියෙන ඉන්ටෙලෙක්චුවල් ක්වොලිටිස් වල අපි බයයි. ඒ නිසා පරිස්සම් වෙනවා කියලා උඹලට කිසිම ටෙක්නොලොජි එකක් නොදී අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි අපේ ඒ ගතිය තියෙනවා. දැන් ටිකට් කඩන මැෂින් එකේ වුණා 60 කට්ටක් දාලා වෙනස් කරලා අපෝඩියට ආදාන ගන්නවා. ඒ විදිහ අමුතු පුළුවන්කම් අපිට තියෙනවා. මේ මගේ ඉන්න මිත්‍ර ජර්මන් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා ඔළුව අතට අපේ පාරේන Volkswagen එකක්. මෙව තාමත් මෙහෙම යනවා කියලා ගෑලි හැදෙන්න යනවා. ඒ දේශන මාත්‍ර පුදුම වෙනවා. ඉතින් අපි ඒක දැක්කම මේව තාම වෙනවා. අපේ මියුසියම් වල තියෙනවා. ඉතින් ඒ යාත්‍ය ප්‍රචාරය ඉතින් ඒ නිසා අපි ඔක්කොම කට්ටිය කරලා මේ කට්ටිය මොටිවේට් කරලා මේක හදාගන්න ඕනේ. අපේ ළමයි කොච්චර දක්ෂද? අපේ ළමයි අnder මේ පොඩි ඉස්කෝලේ උඩගෙන පැත්තේ ගමේ ඉස්කෝලේ එළම ඇඩ්වාන්ස්ඩ් පාසල ඉන්න ගමන් එළම හැදුවා ෆෝමියුලා එකක් අහසේ බලාපොරොත්තු රැස් වෙන හැටි බලන් ඉඳලා වැස්ස එන දවස කියන්නේ හරියට හරි ඇප්ලයි කරනවා හරි දවස් 3ක් බලාපොරොත්තු රැස් වෙන හැටි ලියනවා ලියලා මැතමැටිකලි යා කියලා මෙදා වහිනවා හරියට වහිනවා ඊපස්සේ මොකද කරේ පෙන්සිල්වේනියා යුනිවර්සිටි එකේ ගත්තා දැන් එයා හිටින්නේ අපේ කට්ටිය මෙහෙම අපේ කට්ටිය මොකද කරන්නේ ඉගෙන ගන්න බැරි උන්ට විශ්වවිද්‍යාලවල දාලා ප්‍රොෆෙසර්ලා යාළුවෝ වෙන කියා කාරි දීලා එයාට එම්එස් එකක් මත් දීලා බෑඩ් ටික කරනවා එහෙම වෙන්නේ මොකවත් බැරි නම් ලෝකෙ ඉන්නවා දාලා අපේ රට හැදෙන්නේ එහෙම ඉතින් ඒ නිසා මේවා ඔක්කොම දැනගෙන